අපි දෙවෙනි පාඩමේ කතා කරානේ IMC process එකක් ගැන. හරිද? එතකොට ඒකෙදි මම කිව්වා ඇඩ්වර්ටයිසින් කියන්නේ IMC වල එක පාර්ට් එකක් විතරයි කියලා. එතකොට මුළු IMC process එකේම පොඩි පාර්ට් එකක්ද කරන්නේ ලොකු පාර්ට් එකක්ද කරන්නේ කියන එක ඩිපෙන්ඩ් වෙනවා එක එක කම්පැනිස් වලට අනුව. හරිද? එතකොට ඔය IMC planning process එකේ ඇඩ්වර්ටයිසින් තියෙනවා, sales promotion, direct response, public relation ඔය හැමදේම තියෙනවා. නමුත් අඩු වැඩි වශයෙන් එක එක කම්පැනිස් වල. එතකොට දැන් අද කතා කරන්නේ ඇඩ්වර්ටයිසින් මැනේජ්මන්ට්. අපි කොහොමද මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් හදන්නේ? මුළු කම්පැනි එක ඇතුලේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට ඇඩ්වර්ටයිසින් මැනේජ්මන්ට් එක කියන්නේ the process of preparing and integrating a specific advertising program in conjunction with the overall IMC message. අපි IMC process එකේ අපි හදාගත්ත මැසේජ් එක තියෙනවානේ. අන්න ඒ මැසේජ් එකත් එක්ක යන විදිහට අපි කොහොමද මැසේජ් එකට හරියන විදිහට අපි කොහොමද ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් හදාගන්නේ නැත්නම් ඒක මැනේජ් කරන්නේ කොහොමද කියලා. හරිද? එතකොට මේ පාඩමේදී ටර්ම්ස් ටිකක් තියෙනවා. එකක් තමයි ටිකක් පල්ලෙහාට ගන්න කවදි එකක් තමයි message theme කියන එක. ඒ කියන්නේ මේ අපේ message එකේ key idea එක. හරිද? කියන්නේ සම්මුළු message campaign එකේම තියෙන key idea එක තමයි message theme එක කියන්නේ. කියන්නේ අපි customer ට දෙන්න ඕනේ මොකක්ද idea එක. අන්න ඒක. හරිද? එතකොට leverage point කියන්නේ මේ leverage point කියන එක අපි මේ පාඩමේම ඉස්සරහට කතා කරනවා. leverage point කියන්නේ දැන් අපි ඇඩ් එකකින් දෙන බෙනිෆිට් එක තියෙනවා. අපි ඇඩ් එකකින් ලබා දෙන බෙනිෆිට් එක තියෙනවානේ කස්ටමර්ස්ලාට. අන්නේ බෙනිෆිට් එක කස්ටමර්ගේ වැලියු සිස්ටම් එයාලගේ වැලියු එක එයාලට අවශ්‍ය වැලියු එක පර්සනල් වැලියු එක කොහොමද මේ ළඟා වෙන එක කියන්නේ ළඟා කරන විදිය තමයි ලිවරේජ් පොයින්ට් එක කියන්නේ. කියන්නේ ඇඩ් එකෙන් අපි ලබා දෙන බෙනිෆිට් එක කස්ටමර්ගේ පර්සනල් වැලියු එක සම්පූර්ණ වෙන්නේ කොහොමද කියන එක ඒ දෙක සම්බන්ධ කරන්නේ මේ ලිවරේජ් පොයින්ට් එකෙන්. අපි ඉස්සරහට කතා කරද්දී තේරෙයි ඒක. ඊට අපීල් කියන්නේ අපි ඊළඟ පාඩමේ කතා කරනවා එක එක හියුමන් අපීල් තියෙනවා, රැෂනල් අපීල් තියෙනවා. ඔය වගේ එක එක අපීල් තියෙනවා දැන් ඇඩ් එක තියෙන එක හියුමන් කිව්වහම ඒ ඇඩ් කැම්පේන් එක යන්නේ මේ හිනා මිනිස්සුන්ව හිනස්සන විනෝදය සම්බන්ධව. ඊළඟට රැෂනල් අපීල් කිව්වහම අපි එක දැන් එක දෙයකට හේතු සමගම අපි ඉදිරිපත් කරන. එතකොට මිනිස්සු එක රැෂනලි හිතා ගන්නවා මේක කරාම මේක ලැබෙනවා අන්න එහෙම රැෂනල් බවක් තියෙනවා. අන්න ඒ වගේ එක එක අපීල් තියෙනවා, අප්‍රෝච් තියෙනවා. අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඩිසයින් කරද්දී යොදා ගන්න පුළුවන්. ඊළඟට එක්සිකියුෂනල් ෆ්‍රේම්වර්ක් කියන්නේ අපීල් එක අරගෙන අපි කොහොමද මේ මැසේජ් එක ඩිලිවර් කරන්න කියන එක ඇඩ් එකක් through. හරිද? ඔය ටික තමයි key terms. ඔය පාඩම ඉදිරියට යද්දී අවශ්‍ය වෙන ටර්ම්ස් තමයි එක්ස්ප්ලেইন කරේ. එතකොට පොඩි හරි අයිඩියා එකක් මුලින්ම තියාගන්න. ඊට පස්සේ මේ ඕවර්වියු එක කියන්නේ සාමාන්‍යයෙන් ඇඩ්වර්ටයිසින් එකක් ඩිසයින් කරද්දී ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජි එකක් මේ පාඩමේදී කතා කරනවා. ඊළඟට මීඩියා සිලෙක්ෂන් කියන එක ඒකත් කතා කරනවා. ඊට පස්සේ මැසේජ් ස්ට්‍රැටජි එක අපි ගන්න මැසේජ් එක. ඊට පස්සේ අපීල් එක්සිකියුෂනල් ෆ්‍රේම්වර්ක් ඔන්න ඔය දෙක කතා කරනවා අපි ඊළඟ පාඩමේදී. ඒක තමයි ඕවර්වියු එක කියලා කියන්නේ. ඒක පාඩම් කරන්න ඕනේ නෑ. ඔය නිකන් දාල විදිහට දාලා තියෙන්නේ. හරි පල්ලෙහාට හරි ඔතන. ඊළඟට advertising management involves in 4 steps. අපි මේ advertising campaign එකක් manage කරද්දී steps 4ක් තියෙනවා. හරිද? ඒකෙදි පළවෙනි step එක තමයි review the role of advertising in IMC effort. IMC මුළු IMC එකේම මම කියන්නේ IMC වල එක part එකක් කියලා. ඒකට IMC එකේම role එක IMC එකේ advertising වල role එක බලන්න ඕනේ.
හරිද? ඒ කියන්නේ මේ ඇඩ්වර්ටයිසින් කියන එක අනිත් IMC කම්පොනන්ට්ස් වලට එෆෙක්ට් වෙනවා. ඒවා සම්බන්ධයිනේ. ඒක නිසා දැන් අර කිව්වත් වගේ ඇඩ්වර්ටයිසින් කියන එක වැඩි ඉඩක් ගන්න පුළුවන්, අඩු ඉඩක් ගන්න පුළුවන්, මේන් රෝල් එක වෙන්න පුළුවන්, සපෝට් රෝල් එකක් වෙන්න පුළුවන්. අන්න ඔය වගේ අපි අඳුර ගන්න ඕනේ අපේ කම්පැනි එකට අදාළව මොකද්ද මේකේ රෝල් එක කියලා. හරිද? ඊළඟට දෙවෙනි ස්ටෙප් එක තමයි අපි ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් ඕගනයිසේෂන් එකකට ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් හදන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්ක කම්පැනි එක itself එයාලම හදන්න පුළුවන්. නැත්තම් කම්පැනි එක වෙන ඒජන්සි එකකට ඇඩ්වර්ටයිසින් ඒජන්සිස් තියෙනවා. අන්න එයාලට දීලා ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක හදන්න පුළුවන්. හරිද? එතකොට ඒකෙදී අපි බලනවා කොස්ට් එක කොහොමද, අපේ බජට් එක කොහොමද, අපිට වාසි මොනවාද, අවාසි වෙන්නේ මොකද්ද, යන්න ඒ වගේ අපි හොයලා බලලා ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක කරනවද නැත්තම් අපේ ඕගනයිසේෂන් එක ඇතුළෙම කරනවද කියලා. හරිද? in-house ද external advertising agency. ඊළඟට තුන්වෙනි එක තමයි develop a strategy for managing the advertising campaign. advertising campaign එක හදද්දී අපි strategies දාන්න ඕනේ. මේක process එකක් විදිහට තියෙනවා. හරිද? ඉස්සරහදී කතා කරමු. ඊළඟට හතරවෙනි එක අන්තිම step එක තමයි prepare creative brief for the advertising agency to use in developing the campaign. අපි දැන් ඔය එළියෙන් external advertising agency එකක් අපි ගත්තොත් අපි ඒකේ හදනවා කියලා අපි තීරණය කරා. අපි එයාලට කියලා creative brief එකක් හදා ගන්නවා. ඔය වගේ ලොකු process සාමාන්‍ය ටිකක් process එකක් තියෙනවා. ඒ process එක තමයි මේකේ මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට මුලින්ම අපේ මුලින් පළවෙනි ස්ටෙප් එක රෝල් එක හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒජන්සි එකක් ගන්නවද නැත්නම් ඉන් හවුස් ද කියලා බලන්න ඕනේ. ඊළඟට ස්ට්‍රැටජි එකක් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ක්‍රියේටිව් බ්‍රීෆ් එකක් හදා ගන්න ඕනේ. ඔන්න ඔය ටික තමයි පාඩම පුරාම තියෙන්නේ. හරිද? එතකොට අපි දැන් බලමු මේ පළවෙනි ස්ටෙප් එකේදී අපි කරන්නේ මොනවද කියලා. ඇඩ්වර්ටයිසිං and IMC process. මේ දෙක අතර සම්බන්ධතාවය. හරිද? එතකොට ඇඩ්වර්ටයිසින් කියන්නේ තාමත් IMC වල වැදගත් පාර්ට් එකක්. හරිද? මේකේ තියෙනවා මේ 41ක් මුළු මාකට් එක්ස්පෙන්ඩිචර්ස් වලින් 41ක් සාමාන්‍යයෙන් කම්පැනි එකක් ඇඩ්වර්ටයිසින් වලට වෙන් කරනවා කියලා. හරිද? ඒ වුණත් එක කම්පැනිස් වලට ඒක වෙනස් වෙන්න පුළුවන්. හරිද? අපි මේ මොන විදිහට ඇඩ්වර්ටයිසින් කරනවද කොච්චරක් කරනවද කියලා එක කම්පැනිස් වලින් වෙනස් වෙන්න පුළුවන්. හරිද? කන්සියුමර් මාකටිං වල දැන් මිනිස්සුන්ව ටාගට් කරගෙන කරන මාකටිං වල බිස්නස් වල මේ ඇඩ්වර්ටයිසින් කියන එක පොපියුලර්. නමුත් B2B වල අරක තරම් නැහැ. හරිද? තියෙනවා නමුත් අරක තරම් නැහැ. හරි. ඒක තමයි දැන් අර අපේ කම්පැනි එකට අදාළව අපි හොයාගන්න ඕනේ අපේ ඇඩ්වර්ටයිසින් වලට අපි කොච්චර බර තැබීමක් කරනවද කියලා. ඔන්න තමයි පළවෙනි ස්ටෙප් එකේදී කතා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ අපේ in-house ද outside agency එකක්ද අපි තෝරගන්නේ කියන එක. හරිද? එතකොට මේකෙදී අපි දැන් අපි ඊළඟට බලන්න ඕනේ මේ දෙකේ ඇඩ්වාන්ටේජස් මොනවාද කියලා. in-house හදුවොත් ඇඩ්වාන්ටේජ් මොනවාද? outside agency එකක් ගත්තොත් ඇඩ්වාන්ටේජ් මොනවාද කියලා. හරිද? දැන් අපි in-house ඒ කියන්නේ අපේ කම්පැනි එක ඇතුළෙම අපි මේ අපේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක කරනවා නම් අපිට තියෙන ඇඩ්වාන්ටේජස්. ඒ කියන්නේ අපිට හොඳට මුලින්ම කියන එක කොස්ට් එක අඩුයි කියලා. මොකද අපිට වෙන කාවවත් හය කරන්න ඕනේ නැහැ. ඒගොල්ලොන්ට ගෙවන්න ඕනේ නැහැ යාළගේ ගණන්. මොකද ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකකට ගෙවන්න ඕන ගාන ෆී එක පොඩ්ඩක් වැඩිනේ. ඉතින් එතකොට අන්නේ කොස්ට් එකත් අපිට අඩු වෙනවා. හරිද? ඒ වගේම හොඳට අපිට අපේ මැසේජ් එක කන්සිස්ටන්ට් විදිහට තියාගන්න පුළුවන් අපේ බ්‍රෑන්ඩ් එකේමයි තව අපේ කම්පැනි එකේ අනිත් බ්‍රෑන්ඩ් වල තියෙන මැසේජ් එකට
කන්සිස්ටන්ට් විදිහට අපේ මේ මුළු මැසේජ් එකම තියාගන්න පුළුවන් අපිම හදාගන්න ඕන. ඒ වගේම අපිට හොඳට කන්ට්‍රෝල් කරන්නත් පුළුවන් වෙන කවුරුත් නෙමෙයිනේ ඇවිල්ලා මේක කරන්නේ අපිම කරන නිසා අපිටම පුළුවන් හොඳ කන්ට්‍රෝල් එකක් තියාගෙන කන්සිස්ටන්ට් මැසේජ් එකක් මුළු කැම්පේන් එක පුරාම මුළු අපේ තියෙන හැම ප්‍රොඩක්ට් එකටම පාවිච්චි කරන්න. හරිද? ඒ වගේම දැන් අපේ ඇතුලේ මේක කරනවා නම් අපේ ස්ටාෆ් එකනේ මේකට යොදාගන්නේ. එතකොට එයාලට දැන් අපි පිටින් ගන්න කට්ටියකට වඩා අපේ ස්ටාෆ් එකේ අයට අපේ ප්‍රොඩක්ට් එක අපේ බ්‍රෑන්ඩ් එක ගැන හොඳ අවබෝධයක් තියෙනවානේ. ඉතින් ඒක ඇඩ්වාන්ටේජ් එකක්. හරිද? ඒ වගේම එයාලා දන්නවා අපේ කම්පැනි එකේ මිෂන් එක මොකක්ද? විෂන් මොනවාද? අන්නේ හැමදේම දන්නවනේ. ඉතින් ඒකත් ඇඩ්වාන්ටේජ් එකක්. ඒ වගේම දැන් අපේ කම්පැනි එකේ CEOට හොඳට ක්ලෝස්ලි එයාලට බලන්න පුළුවන් මෙයාලා මේ මාකටිං ටීම් එක මොකද්ද කරන්නේ, කොයි වෙලේද කරන්නේ, මේ එයාලව ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. ඊළඟට CEOට පුළුවන් මේ කන්සිස්ටන්සි එක තියාගෙනද මෙයාලා හදන්නේ කියලා බලන්න. ඒ වගේ CEOට පුළුවන් හැමතිස්සෙම හොඳට මෙයාලා කරන දේ ගැන බලන්න. දැන් පිට කට්ටියක් එක්ස්ටර්නල් ඒජන්සි එකක් අරන් කරොත් CEOට කියන්නේ හොයලා බලන්න පුළුවන් මට්ටමක් තියෙනවනේ. එතනින් එහාට හොයලා බලන්න බැරි අවස්ථා එනවා. දැන් මේකෙදි එහෙම වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම මේක මේ ෆාස්ට්. මොකද එයාලට ඩිරෙක්ට් කන්ට්‍රෝල් එකක් තියෙනවානේ එම්ප්ලොයිස්ලට. ඒක නිසා ඉක්මනට අපිට අවශ්‍ය දේ ඉක්මනට කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම හරි. ඒ ටික තමා ඉන්හවුස් අපි අපේ කැම්පේන් එක අපේ කම්පැනි එක ඇතුළෙම කරනවා නම් තියෙන ඇඩ්වාන්ටේජ්. lower cost, consistent brand message, better understanding of product and mission, faster ad production, works closer with CEO, lower turnover rate in the creative team. ඒ කියන්නේ අන්තිම එක lower turnover rate in the creative team කියන්නේ දැන් එයාලට ඒක නිසා අපිට මේ කන්සිස්ටන්ට් මැසේජ් එකක් අපේ මුළු මේ කැම්පේන් එක පුරාම ලබා ගන්න පුළුවන්. මොකද ඒ ක්‍රියේටිව් ටීම් එක ක්‍රියේටිව් ටීම් කියන්නේ ඇඩ් එක පළවෙනි පාඩමේ කතා කරේ ඔය ටර්ම් එක ගැන ක්‍රියේටිව් ටීම් ගැන. එයාලානේ ඇඩ් එක හදන අය. එතකොට එයාලගේ අතර ටර්නෝවර් එක අඩු වුණාම එයාලා දිගටම ඉන්නවනේ. එතකොට එයාලට හොඳ කන්සිස්ටන්ට් මැසේජ් එකක් අපේ කැම්පේන් එක පුරාම පවත්වගෙන යන්න පුළුවන්. හරිද? අන්න ඒවා තමයි ඇඩ්වාන්ටේජ් අපි අපේ කම්පැනි එක ඇතුලේ මේ කැම්පේන් එක කරනවා නම්. හරිද? ඊළඟට අවුට්සයිඩ් ඒජන්සි එක. ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගත්තොත් ඒක දැන් අපි අරකෙදිත් කිව්වා කොස්ට් එක අඩුයි කියලා. හරිද? මේකෙදිත් කියනවා අපේ කොස්ට් එක අඩුයි කියලා. මේකේ කොස්ට් එක අඩුයි කියන්නේ දැන් සාමාන්‍ය ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් කරන්නෙම ඇඩ්වර්ටයිසිං කැම්පේන් හදන එකනේ. හරිද? එතකොට දැන් එයාලට හොඳ ෆැසිලිටිස් තියෙනවා, එයාලට එක්ස්පීරියන්ස් තියෙනවා. හරිද? ඒක නිසා දැන් අපේ කම්පැනි එකත් එක්ක කම්පෙයාර් කරොත් එයාලට හොඳට ඉෆෙක්ටිව්ලි එෆිෂන්ට්ලි හැමදේම කරන්න පුළුවන්. හරිද? අන්න ඒක නිසා තමයි එයාලගේ කොස්ට් එක අඩු වෙන්නේ. හරිද? අපිට යන සම්පත් ප්‍රමාණයට වඩා අඩුවෙන් එයාලට ඒ රිසෝසස් පාවිච්චි කරලා හොඳ ඉෆෙක්ටිව් කැම්පේන් එකක් කරන්න පුළුවන්. හරිද? එතකොට එයාලගේ කොස්ට් එක අඩුයි. අන්න ඒ කොස්ට් එක තමයි මෙතන කතා කරන්නේ. අපි අතන ඉන්හවුස් ඇඩ්වර්ටයිසිං ඉන්හවුස් එකේදී අපි කතා කරේ කොස්ට් එක අඩු වෙන්නේ අර ඒජන්සි එකට ගෙවන්න වෙන මුදලක් නැහැනේ. අපිම කරද්දි මුදලක් ගෙවන්න ඕන වෙන්නේ නැහැ. මෙතන කොස්ට් එක කියන්නේ එතකොට ඒක. හරිද? less efficient මේ අරකට වඩා හොඳ efficient එකක් තියෙනවා. ඊළඟට ඒ වගේම දැන් ඉක්මනට කරන්නත් පුළුවන් නේ. අපේ කම්පැනි එක ඇතුලේ අපි කරනකොට අපිට වැඩි එක්ස්පීරියන්ස් නැහැ. අපේ ක්‍රියේටිව් ටීම් එකට එක්ස්පීරියන්ස් අඩුයි. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වෙලා අරන් කාලය අරන් තමයි
මේ ඔක්කොම කරන්නේ. එතකොට අරගොල්ලොත් එක්ක කම්පෙයාර් කරාම අවුට්සයිඩ් ඒජන්සි එකක් එක්ක බලුවහම අපිට යන කාලේ වැඩි. ඉතින් ඒක නිසා ඒක අවුට්සයිඩ් ඒජන්සි එකකට තියෙන එකක තියෙන වාසියක් තමයි යාලා වෙලාව ගත කරනවා අඩුයි. හරිද? ඊළඟට ඉස්සෙල්ලා මං කිව්වේ හොඳ එක්ස්පර්ටයිස් එකක් තියෙනවා. යාලට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඒ වගේම යාලට ඉන්ඩස්ට්‍රි එකත් එක්කනේ යාලා හැමතිස්සෙම ඉන්නේ. ඒකට යාලට ඉන්ඩස්ට්‍රි එකේ හොඳ ටැලන්ට් එකක් තියෙනවා හම්බ වෙලා තියෙනවා. එතකොට එයා ඒ ටැලන්ට් ගන්න පුළුවන් එයාලට. ඊළඟට දැන් මොනවාද? ඒගොල්ලෝ හැමතිස්සෙම මේකත් එක්ක ඉන්න නිසා එයාලා දන්නවා කන්සියුමර්ස්ලා කොහොමද හොඳටම ඇට්‍රැක්ට් කරගන්න විදි, අලුත් ට්‍රෙන්ඩ්ස් මොනවාද කියලා එයාලා හොඳට දන්නවානේ. ඉතින් ඒක නිසා එයාලට දැන් වෙන ප්‍රොඩක්ට් එකක දෙයක් වෙන්න පුළුවන්, වෙන කම්පැනි එකක දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් පොඩි හරි ආభాෂයක් අපේ මේ ප්‍රොඩක්ට් එකටත් එයාලට දාන්න පුළුවන් chance එක තියෙනවා. හරිද? එයාලට හොඳට එක්ස්පීරියන්ස් වැඩි වුණාම අලුත් ට්‍රෙන්ඩ් ගැන දන්නවා. ඒ හැමදේම දැනගත්තාම මොන හරි කොහෙන් හරි කෑල්ලක් අලුත් කෑල්ලක් එකතු කරන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ වගේම මේ දැන් ඔය ඉන්ටර්නල් එම්ප්ලොයිස්ලා අපේ ඉන්ටර්නලි ඔක හදනවට වඩා මෙහෙම එලියෙන් ඒජන්සි එකක් අවිල්ලා ප්‍රොෆෙෂනල්ස්ලා මේක හදුවොත් අර මේ අර OB වල අපි කතා කරේ පොලිටික්ස් වගේ දේවල්. ඒ කියන්නේ අර බයස් වෙන්නේ නැතිව එක පැත්තකට බර වෙන්නේ නැතිව මෙයාලට මේ හරියට කරන්න පුළුවන් මේක. දැන් අපේ කම්පැනි එක ඇතුලේ කරොත් එක එක බලපෑම් මත ඒවා එක එක පැත්තට බරව කරන්න සිද්ධ වෙනවා. නමුත් පිටතින් කාව හරි ඒජන්සි එකක් අපිට ගත්තාම අන්නේ ප්‍රශ්න නැහැ. හරිද? කෝපරේට් පොලිටික්ස් and personal biases කියන ඒවා ඒ දේවල් ඇති වෙන්නේ නැහැ. ඒකට outside agency වල තියෙන advantages තමයි reduce costs, great expertise, outsiders perspective, access to top talent. හරිද? ඒව විස්තර කරන්න આવොත් අර විදිහට විස්තර කරලා කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය external agencies ගන්නවා දැන් ඔය මේ social media එහෙම handle කරන්න. අන්න ඒ වගේ ස්පෙෂල් දේවල් වලටත් මේ external agency ගන්න පුළුවන්. සමහර companies outsource කරනවා සමහර functions. කියන්නේ දැන් advertisement මොනවාද? campaign එකක් writing, filming, recording, editing අන්න ඔය වගේ ads writing, filming, recording, editing කරන දේවල් outside agency වලට දෙනවා. හරිද? අන්න ඒව තමයි කරන්නේ. ඊට පස්සේ දැන් අපි බලමු මේ දෙකේ advantages මොනවාද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් budget allocation එක බලන්න මේ in-house එකේ outside agency එකයි ගත්තාම. හරිද? budget allocation එක අපි බලද්දී cost එක ගොඩක් වැදගත්නේ. අපි outside agency එකක් අපි ගන්නකොට cost එක ගොඩාක් වැදගත්. කියන්නේ අපේ company එකේ අපිට එච්චර හොඳ financial status එකක් නැත්තම් අපිට අර හොඳ agency එකක් ගන්න හැකියාව අඩුයි. හරිද? ඒ මොකද එයාලගේ fee එක එයාලට යන cost එක ගොඩක් වැඩි. ඒක නිසා පොඩි financial හැකියාවක් මූල්‍යමය හැකියාවක් තියෙනකොට ඒක කරන්න සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි. හරිද? small firm එකකට අඩුයි. ඉතින් ඒක නිසා අපේ accounts match වෙන්න ඕනේ agency එකේ size එකත් එක්ක. හරිද? agency එක අපි හොඳ high rank හොඳ agency එකක් ගන්නවා නම් අපේ මූල්‍යමය හැකියාවත් ඒ විදිහටම තියෙන්න ඕනේ යාළගේ fee එක දරා ගන්න පුළුවන් විදිහට. හරිද? දැන් මෙහෙම කියනවා. මෙතන හරි. මෙතන මේ budget allocation consideration එක යටතේ තියෙනවා size of account should match the size of agency. මම ඒක කිව්වා. ඊට පස්සේ මේ 70 15 10 කියන rule එක. මෙන්න මේ rule එක කියන්නේ සාමාන්‍යයෙන් company එකක් මොකද්ද ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකකදී කරන ප්‍රධාන වියදම් තුනක්. හරිද?
මීඩියා බයිස් කියන්නේ ඔය දැන් ටීවී රේඩියෝ වල ටයිම් එක ස්පේස් එක ගන්න එක. හරිද? එහෙම නැත්නම් මැගසින් වල නිවුස් පේපර්ස් වල ස්පේස් එක ගන්න එක. ඔන්න ඔය වගේ මීඩියා එක. අපි ගන්න මීඩියාස් තියෙන්නේ එකක් නෙමෙයි. අපි විවිධාකාරී මීඩියාස් ගන්නවනේ. අන්න ඒ වගේ ඒවට වෙලාව හරි ඉඩ හරි වෙන් කරගන්න එක තමයි මීඩියා බයිස් කියන්නේ. හරිද? ක්‍රියේටිව් වර්ක් කියන්නේ අපේ ඒජන්සි එක දැන් අර ක්‍රියේටිව්ස්ලා ඉන්නේ. අන්න යාලට යන වියදම්. හරිද? ඊට පස්සේ ඇඩ් ප්‍රොඩක්ෂන් කියන්නේ ඇක්චුවලි අපිට ඇඩ් එක හදන්න යන වියදම. හරිද? දැන් එහෙම බැලුවාම අපිට මීඩියා බයි ගන්න කරන්න තමයි ගොඩක් වියදමක් යන්නේ. ඊට පස්සේ ක්‍රියේටිව් වර්ක්, ඇඩ් ප්‍රොඩක්ෂන් ඒවට අරකට වඩා ගොඩාක් අඩුයිනේ. හරිද? දැන් ඔය කියන්නේ සාමාන්‍ය මූල්‍යම හැකියාවක් තියෙන කම්පැනි එකක් කරන වියදම් කරන විදිය. හරිද? ඊට පස්සේ දැන් මේක අපිට තියෙන්නේ ගොඩක් පොඩි ස්මෝල් කම්පැනි එකක් නම් අපිට මේ විදිහට වියදම් කරන්න බැරි වෙනවා. හරිද? එයාලට පුළුවන් වෙන්නේ 50 30 20 කියන එක. හරිද? මීඩියා බයි කරන්න යන්නේ 50යි. කරන්න පුළුවන් 50යි. 30ක් යනවා ක්‍රියේටිව් වර්ක් එකට, 20ක් යනවා මේ ඇඩ් ප්‍රොඩක්ෂන් එකට. මෙයාලා එතකොට කරන්නේ අර මීඩියා ගන්න තියෙන මුදල් ප්‍රමාණය අඩු කරලා ක්‍රියේටිව් වර්ක් ඒ කියන්නේ ඒජන්සි එකටයි ඇඩ් ප්‍රොඩක්ෂන් එකටයි වැඩිපුර මුදල් යොදවනවා. මොකද මෙයාලගේ මූල්‍යමය හැකියාව අඩුයිනේ. හරිද? ඉතින් මෙයාලා කරන්නේ දැන් අර මෙයාලට ඒජන්සි එකක් ගන්න වුණොත් එයාලගේ තියෙන මුදල් වලින් ලොකු ප්‍රමාණයක් ඒජන්සි එකට දෙන්න වෙනවා. හරිද? ඒක නිසා එතකොට එයාලට අර මීඩියා ඉඩ ඒ ස්පේස් එක ටයිම් එක ගන්න තියෙන මුදල් ප්‍රමාණය මොකද වෙන්නේ? එතකොට එයාලට ඒකට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. 50ක් දක්වා යනවා. ඉතින් ඒක කම්පැනි එකකට හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද ඔය මීඩියා බයිස් කියන එක ගොඩක් වැදගත් දෙයක්. අපි කොච්චර ඇඩ් එක ක්‍රියේටිව් විදිහට මිනිස්සුන්ව ඇට්‍රැක්ට් කරගන්න ඉනොවේටිව් විදිහට හැදුවත් වැඩක් නැහැ. ඒක අපිට මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන් තැනක දාගන්න බැරි නම්. හරිද? අන්න ඒක නිසා මේ මීඩියා බයිස් කියන එකට වැඩි ප්‍රමාණයක් ලොකේට් කරන්න ඕනේ. නමුත් පොඩි කම්පැනි එකක් ඒජන්සි එකක් හරහා මේක කරනවා නම් එයාලට සිද්ධ වෙනවා ඒජන්සි එකට ගෙවන ඒජන්සි එකට ලොකු ප්‍රමාණයක් ගෙවන්න. ඉතින් ඒක නිසා එයාලට අර තියෙන හැකියාව අඩු වෙනවා මීඩියා බයි කරා. හරිද? එතකොට බජට් කන්සිඩරේෂන් එකේදී අපි බලන්න ඕනේ අනිවාර්යෙන් අපේ කම්පැනි accounts වලට මැච් වෙන විදිහට ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්න. ඒජන්සි එකේ සයිස් එක සිලෙක්ට් කරගන්න. හරිද? ඕක තමයි ඒ කෑල්ලෙන් කියන්නේ. ඊට පස්සේ ක්‍රවුඩ් සෝසින් කියන එකට එනවා. මේකෙදී මේක කියන්නේ this is a recent alternative to choose an advertising agency. Crowdsourcing involves seeking ideas from the public and even videos of ad production. ඒ කියන්නේ දැන් ඔය FB වල social media වල එක කම්පැනිස් දානවා සමහර post මිනිස්සුන්ගේ ideas ideas ඉල්ලලා. හරිද? එතකොට මිනිස්සු දෙන ideas හරහා තමයි එයාලගේ ඒ ad campaign එක එයාලා කරන්නේ. හරිද? example එකක් Unilever එක. Unilever එකත් මෙන්න මේ මෙතඩ් එක යූස් කරනවා. ඒ වගේම Coca-Cola එක, Amazon එක මේවා සෝෂල් මීඩියා හරහා මිනිස්සුන්ගේ අයිඩියාස් ගන්නවා. හරිද? අරන් ඊට පස්සේ ඒවා ඒ අයිඩියාස් අරගෙන ඒවා දානවා අපේ මොනවද ප්‍රොෆෙෂනල්ස්ලා ඒවා අරගෙන හදනවා ඇඩ් කැම්පේන් එක. හරිද? අවශ්‍ය විදිහට හැම එකම නෙමෙයි අවශ්‍ය දේවල් අරගෙන ප්‍රොෆෙෂනල්ස්ලාට මේක හදන්නේ. හරිද? එතකොට මේකේ ඇඩ්වාන්ටේජ් එකක් තමයි කන්සියුමර් ඉන්වෝල්ව්මන්ට් එක තියෙනවා. හරිද? මොකද එයාලගේ අයිඩියාස් නේ ගන්නෙ. ඒ වගේම මේ වයිරල් බස් එකක් ඇති වෙනවා. මොකද මිනිස්සු මේක ගැන කතා කරනවානේ. ඒ ඇඩ් කැම්පේන් එක එන්න කලින්ම මිනිස්සුන්ගේ අයිඩියාස් අරන් නම් මේක කරන්නේ. මිනිස්සු අතර මේක ගොඩාක් ප්‍රචලිතයිනේ. ඒක නිසා බස් එකක් ඇති වෙනවා මෙතන තනිකර.
මොකද මිනිස්සුන්ගේ කතා බහ සාමාන්‍යයෙන් ඇඩ් එකක් මීඩියා වල ප්‍රමෝට් කරනවට වඩා හොඳ මේ එකක් තියෙනවා මිනිස්සු අතර ඕක කතා බහ ඇති වුණා. හරිද? වයිරල් බස් එකක් ඇති වුණා. ඉතින් එතකොට මෙයාලට මේ ඇඩ්වාන්ටේජ් එක තියෙනවා. මිනිස්සුත් ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඒ වගේම හැමෝම අතරම ප්‍රසිද්ධ වෙනවා. හරිද? ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. හැමතිස්සෙම ඔන්ලයින් එයාලා සර්ච් කරනවා. එයාලගේ එක එක අයට යවනවා මේක බලන්න එහෙම කළා. එතකොට මේක ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. හරිද? ඒවා ඇඩ්වාන්ටේජ් උනත් මේකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. හරිද? කොච්චර මේක ඉනොවේටිව් වුණත් අයි කැචින් විදිහට ඇඩ්වර්ටයිස්මන්ට් එක කරත් මේකේ කන්සිස්ටන්සි එකක් නැහැ. හරිද? මොකද දැන් මිනිස්සුනේ මේකට අයිඩියාස් අනම්මනම් දෙන්නේ. හරිද? එතකොට එයාලා කොච්චර අයිඩියාස් දුන්නත් අපිනේ දන්නේ අපේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ තියෙන මේන් මෙසේජ් එක. එයාලා හරහා අයිඩියා අරන් අපේ කැම්පේන් එක ඉදිරියට පවත්වාගෙන යනවා නම් අපේ මෙසේජ් එකේ කන්සිස්ටන්සි එක අඩු වෙන්න ඒකට බාධාවක් වෙන්න හේතු ගොඩක් තියෙනවා. මොකද එයාලගේ අදහස් මේකට ගැලපෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම අර කන්සිස්ටන්සි එක නැති වෙනවා වගේම අපේ මේජර් එලිමන්ට්ස් තියෙන්නේ. අපේ මේජර් පොයින්ට් එක අපේ මුළු කැම්පේන් එක පුරාම තියෙන. අන්න ඒකට බාධාවක් වෙන්න පුළුවන්. ඒක ඉදිරියට ගෙනියන්න බාධාවක් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපේ overall communication effort එක ඒකේ තියෙන key components මේකෙන් නැති වෙන්න පුළුවන් අපිට. අන්න ඒක මේකේ disadvantage එක. crowd sourcing method එක. හරිද? ඒවා යොදාගන්නේ Unilever, Coca-Cola, Amazon වගේ companies. හරිද? ඊළඟට අපේ මේ external advertising agencies එයාලා සපයන මේ services කියන්නේ එයාලගේ options තියෙනවා. එක type agencies type අනුව එයාලා සපයන සේවාවන් වර්ග ටිකක් තියෙනවා. මෙයාලගේ agencies තියෙනවා බුටික් ඉඳන් full service වෙනකම්. මේකෙදි බුටික් කියන එක එයාලා ස්පෙෂලයිස් වෙච්ච එක සර්විස් එකක් තමයි එක ස්පෙෂලයිස් වෙච්ච එක සර්විස් එකක් සපයන්නේ. එතකොට එක්සාම්පල් එකක් දැන් සමහර කම්පැනි මේ ඒජන්සිස් තියෙනවා යාලා ටීවී ඇඩ්ස් විතරයි යාලා හදන්නේ. හරිද? අන්න ඒ වගේ මොකක් හරි ස්පෙෂලයිස් වෙච්ච එක පාර්ට් එකක් තියෙනවා. අන්න ඒක විතරයි එයාලා කරන්නේ. හරිද? නැත්තම් එක ක්ලයන්ට් කෙනෙක්ට විතරයි යාලා දිගටම වැඩ කරන්නේ. අන්න ඒ වගේ ස්පෙෂලයිස් වෙච්ච එක පැත්තකට විතරයි එයාලා බුටික් කියන අය එයාලා සපයන්නේ. ඊළඟට ෆුල් සර්විස්. එයාලා සර්විසස් ගොඩක් සපයනවා. හරිද? එකක් කියලා නෑ. දැන් අරගොල්ලෝ නම් ටීවී ඇඩ්ස් එක්සැම්පල් එකක් දෙන්න ටීවී ඇඩ්ස් විතර නම් එයාලා ටීවී ඇඩ්ස් විතර. නමුත් මෙයාලා ගත්තොත් මෙයාලා එක සර්විස් ගොඩක් සපයනවා. හරිද? එයාලා මේ මොනවද එක මේ ඇඩ්වර්ටයිසින් ප්‍රමෝෂනල් ඇක්ටිවිටීස් ඩිලිවර් කරනවා. ඒ වගේම ඇඩ්වයිසර්ස් දෙනවා. අන්න ඒ වගේ ඒවා කරනවා. ඊට පස්සේ ඇඩ්වයිසර්ස් දෙනවා මේ IMC වල අනිත් කොම්පොනන්ට්ස් තියෙන්නේ. ඇඩ්වර්ටයිසින් විතරක් නෙමෙයි අන්න ඒවා එක අපි කොහොමද ඉන්ටිග්‍රේට් වෙලා වැඩ කරන්නේ. අන්න ඒ වගේ ඇඩ්වයිසර්ස් දෙනවා. ඊළඟට ට්‍රේඩ් ප්‍රමෝෂන් ඔය සෝෂල් මීඩියා ඩිජිටල් ප්ලට්ෆෝම් එකේ වැඩ කරන විදිහ ඒ වගේ ඒවා. හරිද? එතකොට මෙයාලා සපයන සර්විසස් common services තියෙනවා advice about how to develop target market. target market එකක් develop කරන විදිය. හරිද? ඊළඟට specialized services for business market. business market වලට මම කිව්වේ consumer market වලට වඩා B2B market එකේ මේ advertising සාමාන්‍යයෙන් අඩුයි කියලා නමුත් තියෙනවානේ. අන්න ඒ වගේ ඒවට අවශ්‍ය සර්විසස් අපේනවා. ඊළඟට assistance in selecting company logos. company එකේ logo select කරද්දි මෙයාලා එයාලගේ සර්විස් එක අපේනවා. නැත්තම් ad එකක් හදද්දි ad එකක් prepare කරද්දි එයාලගේ සර්විස් එක හදනවා. ඊළඟට planning and purchasing media time and space. අර newspaper එකක
මැගසින් එකක ටීවී එකක රේඩියෝ එකක කරන වගේ මීඩියා ස්පේස් එක මීඩියා ටයිම් එක ගන්න මෙයාලා සර්විස් අපේනවා. අර ඒවයි ඇඩ්වාන්ටේජ් කියද්දි මං කිව්වේ සමහර කම්පැනිස් අවුට්සෝස් කරනවා කියලා එක දේවල් මීඩියා ඇක්ටිවිටීස් වලට සෝෂල් මීඩියා හෑන්ඩල් කරන්න අන්න ඔය වගේ ඒ වගේ සර්විසස් අපේනවා. ඊළඟට තව සර්විස් එකක් තමයි suggestions about how to project a strong company image and theme. කම්පැනි එකේ ඉමේජ් එක තීම් එක පවත්වාගෙන යන්න ඒක හදාගන්න සර්විසස් අපේනවා. ඔන්න ඔය වගේ සර්විසස් අපේනවා ෆුල් සර්විස් ඒජන්සි එකක්. හරිද? කොමන් සර්විස් ටිකක් තමයි ඒ. ඊළඟට මේ ෆුල් සර්විස් ඒජන්සිස් වර්ග තියෙනවා. හරිද? ඇඩ්වර්ටයිසිං ඒජන්සි කියන්නේ හැම සර්විස් එකක්ම සපයන හැම හරි ප්‍රධාන ටිකක් හරි එකක් දෙකක් හරි ඔය වගේ සපයන ඒජන්සිස් තමා ඇඩ්වර්ටයිසිං ඒජන්සිස් කියන්නේ. පළවෙනි එක මීඩියා සර්විස් කම්පැනිස්. මීඩියා සර්විස් කම්පැනිස් කරන්නේ මීඩියා ගන්න පර්චස් කරන එක, නෙගෝෂියේට් කරන එක, මීඩියා ප්ලෑනින් ඔන්න වගේ දේවල් තමා මීඩියා පැකේජස්. එතකොට ඒව තමා මීඩියා සර්විස් කම්පැනිස් කරන්නේ. හරිද? මීඩියා සම්බන්ධව. ඊළඟට ඩිරෙක්ට් මාකටිං ඒජන්සිස් කරන්නේ ඩිරෙක්ට් මාකටිං කැම්පේන් හැන්ඩල් කරනවා ටෙලිෆෝන් කෝල්ස්, ටෙලිෆෝන් ඕඩර්ස් හරහා, ඉන්ටර්නෙට් ප්‍රෝග්‍රෑම්ස් හරහා, ඩිරෙක්ට් මේල් හරහා ඩිරෙක්ට් මාකටිං කැම්පේන් හැන්ඩල් කරන්නේ මේ ඩිරෙක්ට් මාකටිං ඒජන්සිස් හරහා. හරිද? ඊළඟ ඒජන්සි එකක් තමයි කන්සියුමර් ඇන්ඩ් ට්‍රේඩ් ප්‍රමෝෂන් ස්පෙෂලිස්ට්. මේගොල්ලෝ කරන්නේ කන්සියුමර් ඇන්ඩ් ට්‍රේඩ් ප්‍රමෝෂන්. මෙයාලා එක දැන් ඔය කූපනින් වගේ දේවල් අන්න ඒ වගේ දේවල් හැන්ඩල් කරන්නේ ඒවාගේ දේවල් කරන්නේ මෙන්න මේ කට්ටිය. කන්සියුමර්ව ටාගට් කරගෙන කරන ඒවා. ට්‍රේඩ් ප්‍රමෝෂන් කරන්නේ ට්‍රේඩ් ප්‍රමෝෂන් කරන්නේ රීටේලර්ස්ලට. රීටේලර්ස්ලට කන්සියුමර්ස්ලට කරන ප්‍රමෝෂන් වර්ග හැන්ඩල් කරන්නේ මේගොල්ලෝ. කූපනින් වගේ දේවල්. හරිද? ඊළඟට ඔන්ලයින් ඇන්ඩ් ඩිජිටල් ඒජන්සිස්. මෙයාලා කරන්න වෙබ්සයිට් එහෙම හැන්ඩල් කරන වෙබ්සයිට් ඩිසයින් කරන අන්න ඒ වගේ දේවල් කරන්නේ ඔන්ලයින් ඇන්ඩ් ඩිජිටල් ඒජන්සිස්. හරිද? ඊළඟට සෝෂල් මීඩියා ඒජන්සිස්. එයාලා කරන්නේ සෝෂල් මීඩියා එක ටෙක්නික්ස් අරන් ඒ හරහා කැම්පේන් හදන අය. ඊළඟට පබ්ලික් රිලේෂන් ඒජන්සිස් කරන්නේ provide experts to help companies and brand develop positive public images as well as damage control responses when negative public arises. Brand develop කරන්න කියන්නේ මිනිස්සු අතර brand එක develop කරන්න image එක හදාගන්න අන්න ඒ වගේ දේවල්. ඒ වගේම මිනිස්සු අතර වැරදි මත negative attitude එකක් ඇති වුණොත් ඒව control කරන්නේ මෙන්න මෙයාලා හරහා. හරිද? එතකොට ඊට පස්සේ ඒ ටික තමයි external advertising agencies වර්ග. ඒ වගේම එයාලා සපයන common services. හරිද? මෙතනට යනකම් තේරුණා නේද? ඊට පස්සේ දැන් අපි ඉන්සයිට් කරනවද නැත්නම් ඒජන්සි එකක් හය කරනවද ඔය වගේ ඒවා බැලුවනේ. ඊට පස්සේ අපි දැන් හිතමු අපි කරන්නේ මොනවාද එක්ස්ටර්නල් ඒජන්සි එකක් ගන්නවා කියලා. එතකොට අපි දැන් මේ ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒජන්සි එකක් ගන්නවා නම් අපි ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්න එපා. ඊට අන්න ඒ process එක තමයි දැන් යන්නේ. හරිද? මේ ඒජන්සි එකක් සිලෙක්ට් කරද්දි වෙලාව සහ time and effort එකක් යනවා. හරිද? මොකද ඒක පොඩ්ඩක් හොඳට බලලා ගන්න ඕන තීරණයක්. අපි අපේ මුළු කම්පැනි එකේම සේල්ස් නැත්නම් නම රඳා පවතින්නේ මේ කැම්පේන් එක නිසානේ. හරිද? ඉතින් මේ කැම්පේන් එක කරන්න බාර දෙන අපේ ඒජන්සි එක තෝරගන්න එක හොඳ ලොකු ඩිසිෂන් එකක්. හරිද? ඉතින් ඒක නිසා ඒකට වෙලාවක් උත්සාහයක් දරන්න වෙනවා. එතකොට මේකෙදි
අපි ගන්න ස්ටෙප්ස් ටිකක් තියෙනවා. ප්‍රොසෙස් එකක් නෙමේ මේක. එතකොට මේකේ පළවෙනි ස්ටෙප් එක තමයි set goals. අපි goals හදන්න ඕනේ. හරිද? ඊළඟ දෙවෙනි ස්ටෙප් එක select process and evaluation criteria. අපි goals හැදුවට පස්සේ අපි මේ ඒජන්සි එකක් තෝරගනිද්දී එක evaluation criterias හදාගෙන තියාගන්න ඕනේ. හරිද? ඊළඟට තුන්වෙනි එක තමයි screen initial list of applicants. අපි දැන් ඔය evaluation criteria හරහා එයාලට එක marks allocate කරලා අපේ list එකක් හදා ගන්න ඕනේ අපේ අපි තියාගත්ත මට්ටමට match වෙන විදිහට agency list එකක්. හරිද? ඊට පස්සේ අපි මේ list එක දෙකකට හෝ තුනකට අඩු කරලා කොහොම හරි agency දෙකක් හෝ තුනක් අපි හොයා ගන්න ඕනේ. හරිද? ඒක කොහොම හරි අපි අඩු කරගන්න ඕනේ අපේ requirements වලට ගැලපෙන විදිහට. ඊට පස්සේ 1 2 3 4යි පස්වෙනි එක creative pitch. හරිද? අපි මේ ටික පිළිවෙලට කතා කරමු. හරිද? පළවෙනි එක goal setting. අපි මොකක් හරි agency එකක් එක්ක contract එකක් sign කරන්න කලින් අපි මුලින්ම අපේ company එකේ corporate company එකේ go objectives වලට communication objectives වගේම ඒකත් එක්ක හරියන විදිහට අපි corporate goals ටිකක් හදා ගන්න ඕනේ. හරිද? ඒකෙදි දැන් මේ අපි මේ goals ටිකක් හැදුවාම අපිට ඔය personal bias කියන එක නැති කරන්න පුළුවන්. හරිද? මොකද දැන් සමහර companies තියෙනවා එයාලගේ පෞද්ගලික හේතු මත එක agencies select කරන. මේ වගේ අපි goal දැම්මහම ඒ personal bias අඩු කරගන්න පුළුවන්. හරිද? මොකද marketersලට idea එකක් ලැබෙනවා හොඳ agency එකක් තෝරගන්න idea එකක් වගේම direction එකක් guide එකක් ලැබෙනවා මේ goals හරහා. හරිද? ඒක තමයි මේකේ reading material වල නම් goals සාමාන්‍යයෙන් මොන වගේවද කියලා තිබ්බේ නැහැ. මේ ටික තමයි goals යටතේ තිබ්බේ. ඊට පස්සේ දෙවෙනි step එක තමයි select process and evaluation criteria. අපි මේ goal එකක් තියාගත්තට පස්සේ තවත් agency එකකට තෝරගන්න කලින් තවත් මේ කරන්න ඕනේ මේ evaluation criterias හදන එක. මොකද මේකෙනුත් වෙන්නේ අර අරකමයි. මේ එක personal bias prevent කරන එක තමයි මේකෙන් කරන basicම idea එක වෙන්නේ. හරිද? අර company එකක් තමන් කැමති agency එකක් තෝරගන්න තියෙන හැකියාව අඩු කරනවා. ඒ හැම agency එකකටම අපි එක evaluations කරන නිසා අන්නේ bias කියන එක මෙතනදී නැති වෙනවා. ඒ වගේම දැන් ඔය සමහර emotions එක feelings නිසා මේ අර වැදගත් නැති poor choice ගන්න තියෙන හැකියාවත් වැඩිනේ. හරිද? එක feelings මත emotions මත ගන්න තීරණ අඩු වෙනවා අපි මේ වගේ evaluation criteria එකක් ගත්තොත්. මොකද අපි standard විදිහට අපිට අවශ්‍ය විදිහට අපේ requirement එකට match වෙන විදිහට අපිට agency එකක් තෝරගන්න පුළුවන් වෙන නිසා. මේකෙදි evaluation criteria තමයි size of the agency. අපි මේ agency එකේ size එක බලන්න ඕනේ. අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ company එකට හැකියාවක් තියෙන්න ඕනේ. අපේ financially අපිට පුළුවන් වෙන්න ඕනේ මේ agency අපිට ගන්න. හරිද? ඒක නිසා agency එකේ size එක ගොඩක් වැදගත්. ඒක match වෙන්නේ නැත්නම් අපේ company එකත් එක්ක අපි කොච්චර ලොකු agency එකක් ගත්තත් වැඩක් නැහැ. අපිට එයාලට ගෙවන්න තරම් එයාලගේ fee එක ගෙවන්න තරම් හැකියාවක් නැත්තම්. ඊට පස්සේ ඒක තමයි එක criteria එක. size of the agency කියන එක. ඊළඟට relevant experience of the agency. agency එකේ experience එක. හරිද? එතකොට එයාලා industry එකේ කොච්චර කල් වැඩ කරලා තියෙනවද? එයාලට හොඳට client ඒ කියන්නේ firm එක company එක ගැන හොඳට මේ තේරුම් ගන්න පුළුවන්ද? understand කරගන්න පුළුවන්ද? ඊළඟට
මේ කස්ටමර්ස්ලා එක්ක එයාලා වැඩ කරන විදිය, ඊළඟට මාකටිං channel එකත් එක්ක එයාලා වැඩ කරන විදිය, අන්න ඒ වගේ එයාලගේ එක්ස්පීරියන්ස් එක හැම පැත්තෙම එයාලා ක්ලයන්ට් එක්ක, කස්ටමර් එක්ක, ඉන්ඩස්ට්‍රි එකේ, ඊළඟට මාකටිං channels වල අන්න ඒගොල්ලෝ එක්ක වැඩ කරන විදිය, ඒ වැඩ කළ එයාලගේ අරන් තියෙන එක්ස්පීරියන්ස්, අන්න ඒ වගේ දේවල් අපි බලන්න ඕනේ. හරිද? එතකොට ඒ වගේම අපි හිතන්න ඕන තව දෙයක් තමයි අපි ගන්න ඒජන්සි එක දැන් අපේ කම්පැනි එක ගන්න ඒජන්සි එක අපේ කම්පිටිටර් කෙනෙක්ගේ ඒජන්සි එකක් නොවෙන්නත් ඕනේ. හරිද? දැන් අපේ කම්පිටිටර්ගේ දෙන්නගේ ඒජන්සි එක එකක් නම් එතන කිසි මේව එකක් නැහැනේ. අපිට එතකොට කොහොමද කම්පිටිටර්ට වඩා අපේ මාකටිං කැම්පේන් එක හරියට සක්සස්ෆුලි කරගන්න අපිට කොහොමත් ඕනේ කම්පිටිටර්ට වඩා අපේ ප්‍රොඩක්ට් එක හොඳ තැනක තියන්නනේ. ඉතින් එහෙම වුණාම දැන් අපේ ඒජන්සි එක කම්පිටිටර්ගෙත් ඒජන්සි එක නම් ඒක වැඩක් නැහැ. හරිද? අන්න ඒක නිසා ඒ කියන්නේ ඒකට කියනවා conflict of interest කියලා. හරිද? චුට්ටක් පල්ලෙහාට ගන්න කවඩි තියනවාද ඒක බලන්න. නෑනේ. හරි. නෑ ඔය හරි. ඔතන තියෙන. හරිද? එතකොට ඒක එන්නේ relevant experience of the agency යටතේ. හරිද? අර conflict of interest කියන එක ආව තියෙනවා. This would be a conflict of interest. කියන්නේ අපේ competitor කෙනෙක්ගේ agency එකකුත් ඒක වෙන්න බෑ. හරිද? අන්න ඒක තමයි ඒකේ අදහස. හරි ඊළඟ criteria එක තමයි creative reputation and capabilities. මේක ඒජන්සි එකේ ක්‍රියේටිවිටි එක අපි බලන්න ක්‍රියේටිවිටි එක බලද්දි අපි ඉල්ලනවා එයාලා අවෝඩ්ස්. නමුත් ඒක හරි මින්මක් නෙමෙයි. අවෝඩ්ස් කියන එක හරිම මිනුමක් නෙමෙයි ක්‍රියේටිවිටි එක බලන්න. නමුත් අපි සාමාන්‍යයෙන් කියනවා අවෝඩ්ස් උයි මේ ක්‍රියේටිවිටි එකයි අතර පොසිටිව් රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අවෝඩ් එකක් ලැබෙන්නේ හොඳ ක්‍රියේටිව් ඒජන්සි එකක් වුණොත් කියලා අදහස් කරනවා. හරිද? අන්න ඒක නිසා ක්‍රියේටිවිටි එක බලන්න අපි යාළගේ අවෝඩ්ස් ගැන බලන්නත් පුළුවන්. ඒක අනුව ඒක ක්‍රයිටීරියා එකක් කරගන්න පුළුවන් යාළුවව එවැලුවේට් කරද්දී. ඊළඟ ක්‍රයිටීරියා එක තමයි production and media purchasing capabilities. අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඒජන්සි එකක් සපයන සේවාවක්නේ යාළගේ මීඩියා පර්චේස් කරන එක. හරිද? අපි එතකොට බලන්න ඕනේ මෙයාලට මීඩියා පර්චේස් කරන්න හොඳ හැකියාවක් තියනවාද කියලා. මොකද සමහර කම්පැනිස් එක වෙන කම්පැනිස් වලට පවරනවා මේ මීඩියා බයිස් වල. හරිද? ඉතින් ඒක නිසා අපි බලන්න ඕනේ මෙයාලට මීඩියා පර්චේසින් පවර් එක කේපබිලිටි එකක් තියනවාද කියලා. හරිද? ඊළඟ ක්‍රයිටීරියා එක තමයි client retention rate. මේක ටිකක් ඉම්පෝර්ටන්ට්. මොකද දැන් අපිට දැනගන්න හම්බුනොත් නිකන් හරි අපේ ඒජන්සි එකත් එක්ක එයාලගේ ක්ලයන්ට්ලා වැඩි කල් ඉන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ඒජන්සි එකේ වැරද්දක්නේ. අන්න ඒ වගේ client retention ක්ලයන්ට්ලා ඉන්න කොච්චරක රැඳෙනවද කියන එක අපි බලන්න ඕනේ ඒජන්සි එකක් මත. හරිද? ඊළඟ ක්‍රයිටීරියා එක තමයි personal chemistry කියන එක. දැන් අපි මේ කොහොමත් වැඩ කරන්නේ මිනිස්සු එක්කනේ. අපේ ඒජන්සි එකට සිද්ධ වෙනවා ක්ලයන්ට් එක්ක වැඩ කරන්නත් කස්ටමර් එක්ක වැඩ කරන්නත්. ඒතර මේ දෙකොල්ලම මිනිස්සුනේ. ක්ලයන්ට් කියලා නිකන් ඕගනයිසේෂන් එක විතර නෙමෙයි. ඕගනයිසේෂන් එකේ ඉන්න මිනිස්සු එක්කනේ ඒජන්සි එකට වැඩ කරන්න වෙන්නේ. ඒ වගේම කන්සියුමර් එක්කත් වැඩ කරන්න ඕනේ. කන්සියුමර්ගේ needs wants මොනවාද අන්න ඒ වගේ දේවල් හොඳට එයාලා ඔබ්සර්ව් කරන්න එපා. ඉතින් ඒක නිසා personal chemistry එක මෙතනදී වැදගත් ඒජන්සි එකක් තෝරද්දී. හරිද? හරි. ඒව තමයි අපේ ක්‍රයිටීරියා. අපි මුලින්ම goals හැදුවා. ඊට පස්සේ එක එක ක්‍රයිටීරියාස් evaluation criterias දැම්මා අපි මේ ඒජන්සි එකක් තෝරගනිද්දී. ඔන්න ඔය දෙක මත අපිට දැන් ඒජන්සිස් ටිකක් ගොඩාක් ඒජන්සි තියෙනවානේ. ඒ ඒජන්සිස් අපි මේ evaluation criteria එකෙන් හොඳම මාක්ස් ගන්න
ඒජන්සි ටිකක් අපිට ලිස්ට් ඩවුන් කරගන්න පුළුවන්. හරිද? ඒ ලිස්ට් ඩවුන් කරාට පස්සේ අපේ ඊළඟ හතරවෙනි ස්ටෙප් එක තමා ඒ ලිස්ට් ඩවුන් කරපු ගොඩ අපි හිතමු 12ක් 15ක් විතර තිබ්බා කියලා. අපි ඒක අඩු කරනවා දෙකකට හෝ තුනකට හතරකට වගේ එන පොඩි ප්‍රමාණයකට. හරිද? ඒකට හේතු මම පස්සේ කියන්නම්. ඊට පස්සේ දැන් ඔය තව පල්ලෙහාට යන්න කලින් දැන් අපි කොහොම අඩු කරානේ. ඊට පස්සේ දෙකකට තුනකට අඩු කරාට පස්සේ තමා අන්තිම පස්වෙනි ස්ටෙප් එක ක්‍රියේටිව් පිච් කියන එක. මෙන්න මේක හදන්න ඕනේ අර අපි අන්තිමටම ලිස්ට් ඩවුන් කරපු ඒජන්සි දෙකෙන් තුනෙන්. හරිද? අන්න ඒ තුන් දෙනාටම තුනක් කියලා හිතමු. අන්නේ ෆයිනලිස්ට්ලා තුන් දෙනාටම අපි කියනවා මේ ක්‍රියේටිව් පිච් එක හදන්න කියලා. මේකෙදි කරන්නේ මේ තුන් දෙනාටම කියනවා ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා මොකක් හරි ස්පෙસિෆික් ප්‍රොබ්ලම් එකකට නැත්නම් ස්පෙસિෆික් සිටුේෂන් එකකට සොලියුෂන්ස්. හරිද? මෙයාලා කොහොමද මේකට ෆේස් කරන විදිය කියලා එයාලට ප්‍රසන්ටේෂන් එකක් හදන්න වෙනවා. හරිද? ඒතර මෙන්න මේ ප්‍රොසෙස් එකට කියනවා ෂූට් අවුට් කියලා. හරිද? මේක අර ගොඩාක් අපි 10ක් 15ක් විතර තිබ්බ ඒජන්සිස් දෙක තුනකට කඩන්න හේතුවක් තමා මේ ක්‍රියේටිව් පිච් කියන එක. මොකද මෙන්න මේ ක්‍රියේටිව් පිච් එක හදද්දි අපිට කොස්ට් එකක් ලොකු කොස්ට් එකක් දරන්න වෙනවා. ඒ වගේම ටිකක් සාමාන්‍ය කාලයක් වැය වෙනවා. ඉතින් අපිට බෑ හැම ඒජන්සි එකටම මේක හදන්න කියන්න. හරිද? මොකද ඒක කොස්ට් එකක් දරන්න වෙන දෙයක් නේ. ඒ කියන්නේ අපිටත් ඒක එවැලුවේට් මේක හරහා එවැලුවේට් කරන්න කාලයක් යනවා. ඉතින් ඒක නිසා තමයි අපේ අර ලිස්ට් එකම අපි දෙක තුනකට අඩු කරගන්නේ. හරිද? එතකොට දැන් මෙයාලට සිද්ධ වෙනවානේ මේ ක්‍රියේටිව් පිච් එක හරහා ඒ අදාළ ඉෂුව එකට ඒ ප්‍රශ්නෙට හොඳ මේ සොලියුෂන් එකක් දෙන්න. ක්‍රියේටිව් විදිහට ඇට්‍රැක්ටිව් විදිහට සොලියුෂන් එකක් දෙන්න වෙනවා. හරිද? ඉතින් ඒකෙදි මේ ඒජන්සිස් හොඳ එෆර්ට් එකක් දරනවා. සාමාන්‍යයෙන් ඔය ආවට ගියාට කරනවට වඩා හොඳ එෆර්ට් එකක් දරලා තමයි මේක කරන්නේ. මොකද මෙයාලට ඕනේ නැහැ අර තුන්දෙනා අතරින් අයින් වෙලා යන්න. මෙයා තුන්දෙනාටම ඕනේ කොහොම හරි කම්පැනි එකේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එක බාරපත් වෙන්න. ඉතින් මෙයාලා හොඳට කම්පැනි එකේ ස්ට්‍රැටජිස් වලට අනුව ඔය හැමදේට කමියුනිකේෂන් ඔබ්ජෙක්ටිව්ස් වලට අනුව මෙයාලා මේ ක්‍රියේටිව් පිච් එක හදලා බාර දෙනවා. ඉතින් මේකෙදි අපිට හොයාගන්න මේකෙන් අදාළ ඒජන්සි එක අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? එතන මේ process එක තමයි අපි ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් සිලෙක්ට් කරද්දී ගන්න. හරිද? මේකෙදි 1යි 2යි අර goal set කරලා ඊට පස්සේ evaluation criteria දාලා 3යි 4යි කියන step එක මිෂෙල් දාලා නැත්තේ මිසුත් මැඩමුත් ඒක දාලා තිබ්බේ නැහැ. මොකද ඒ process එකේ reading material එකේ තියෙන්නේ 3 screen initial list of applicants ඊළඟට 4 වෙන්නේ reduce list to 2 or 3 viable agencies. හරිද? අර list එකක් හදලා ඊට පස්සේ අපි ඒක අඩු කරනවා දෙකකට හෝ තුනකට. ඊපස්සේ පස්වෙනි එක තමයි ෆයිනල් එක තමයි ක්‍රියේටිව් පිච් එක හදන එක. හරිද? මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්න විදිය. හරිද? ඊට පස්සේ තියෙනවා මේ මැඩම් මේක ස්ලයිඩ් එකේ තියෙනවා මම හිතන්නේ මිෂෙල් දාලා නැහැ අර අපි කලින් කතා කරපුම දෙයක් අර එක ටර්ම්ස් මේව කරන එක. ඒ කියන්නේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකේ පර්සනල් එකේ කට්ටියව හඳුන්වන නම් account executive, account planners, creatives, traffic managers, media buyers and planners. ඒවා කලින් පාඩමක කතා කරා. අනයාලගේ කරන වැඩ ටික තමා කතා කරලා තියෙන්නේ. පොඩ පල්ලෙහාට ගන්න කවුද මේ මිෂෙල් එක ලියලා නැද්ද බලන්න. නෑ මිෂෙල් ලියලා නෑ. හරි ඒ ටික මම හිතන්නේ කියන්න ඕනේ නෑ කලින් පාඩමේ කියලා තියෙන්නේ. මම නිකන් ආයි කියන් යන්නම්. account executive කියන්නේ එයා තමා කම්පැනි එකයි ඒජන්සි එකයි අතර ඉන්න කෙනා. ඒ කියන්නේ ඒජන්සි එක කම්පැනි එක වෙනුවෙන් නෑ ඒජන්සි එක වෙනුවෙන්
රීප්‍රසන්ට් කරන කෙනා තමා කම්පැනි එකට රීප්‍රසන්ට් කරන කෙනා තමා account executive කියන්නේ. හරිද? එතකොට මෙයාලා උදව් කරනවා කම්පැනි එකේ IMC process මුළු overall IMC process එකේ team එක select කරගන්න ඔය වගේ එක උදව් කරනවා. ඒජන්සි එකේ අර ඒජන්සි එක රිප්‍රසන්ට් කරන කෙනා. හරිද? අර කම්පැනි එක වෙනුවෙන්. ඊට පස්සේ account planners කියන්නේ voice of the consumer within the agency. ඒජන්සි එක රිප්‍රසන්ට් කරනවා කන්සියුමර්ට. හරිද? අරයා කරේ කම්පැනිකට, මෙයා කරන්නේ කන්සියුමර්ට. එතකොට මෙයාලා ඒජන්සි එක ගැන ක්‍රියේටිව් ටීම් එක ඒජන්සි එකේ ක්‍රියේටිව් ටීම් එක හරියට කන්සියුමර්ගේ needs and wants satisfy කරන විදිහට එයාලව attract කරගන්න විදිහට ක්‍රියේටිව් ටීම් එක මේක හදනවාද කියලා බලන්නේ මෙන්න මේ account planners. හරිද? එයාලා බලන්නේ අර කන්සියුමර්ගේ point of view එකෙන්නේ. හරිද? ඊළඟට ක්‍රියේටිව්ස් ලා කියන්නේ ඇඩ් එක ඩිසයින් කරන ඇඩ් එක ඩෙවලොප් කරන අය. ඊළඟට ට්‍රැෆික් මැනේජර්. මෙයාලා හැමතිස්සෙම කරන්නේ අර ෂෙඩියුල් කරන තියෙන විදිහට මේක හරියට වෙනවද කියලා බලන එක. හරිද? ඒ කියන්නේ ඔය එක ප්‍රොප්ස් අනම්මනම් ඇක්ටර්ස්ලා අනේ හැමදේම හරි වෙලාවට හරි තැන තියනවද කියලා බලන්නේ මෙන්න මේ ට්‍රැෆික් මැනේජර්ස්. හරිද? ඊළඟට මීඩියා බයර්ස් ඇන්ඩ් ප්ලෑනර්ස්ලා කියන්නේ මීඩියා පර්චේස් කරන සිලෙක්ට් කරන අය. දැන් මේ key advertising personnel කියලා ඔය chart එක හදලා තියෙන්නේ එයාලා කරන දේවල් එයාලා එකිනෙකා අතර සම්බන්ධ වෙන විදිහනේ. දැන් account executive ට සම්බන්ධ වෙනවා client marketing managers ලා. ඒ වගේම account planner. හරිද? ඊට පස්සේ account executive සම්බන්ධ වෙනවා creative director. creative director කියන්නේ ඔක ඩිසයින් කරන කෙනානේ. එතකොට traffic manager හරහා තමා ක්‍රියේටිව් ඩිරෙක්ටර්ට එන්නේ ඔය එක ප්‍රොප්ස් ඇක්ටර්ස්ලා හරි වෙලාවට හරි තැනට. හරිද? ඊළඟට ඊට පස්සේ කවුද? මීඩියා බයර්ස්ලා ඉන්නවා. මීඩියා එක ගන් පර්චේස් කරන අය. අන්නේ කට්ටියගේ වැඩ ටික තමා තියෙන්නේ. ඊට පස්සේ එන්නේ role of quality communication. මේකෙදි කතා කරන්නේ ක්ලයන්ටුයි ක්ලයන්ට් කියන්නේ ඕගනයිසේෂන් එක. ඕගනයිසේෂන් එකයි ඒජන්සි එකයි අතර හොඳ කමියුනිකේෂන් එකක්, හොඳ ක්වොලිටි කමියුනිකේෂන් එකක් තියෙන්න ඕනේ. හරිද? මොකද මේකෙදි කියනවා 30% ස්ටාෆ් එකේ ටයිම් එක වේස්ට් වෙනවා මේ හොඳ ක්වොලිටි කමියුනිකේෂන් එකක් නැති වුණොත් කියලා. හරිද? ඊළඟට මේකේ වැදගත් දෙයක් විදිහට තියෙන්නේ ක්ලයන්ට් හැමතිස්සෙම අර පළවෙනි පාඩමේදී කොහෙද කිව්වා ක්ලයන්ට් හැකියාව තියෙනවා එයාලට අවශ්‍ය රිසල්ට් එක ලැබුණ නැත්නම් ඒජන්සි එක අයින් කරලා වෙන ඒජන්සි එකක් ගන්න. හරිද? ඉතින් මේ මේ ක්ලයන්ට්ලට හැමතිස්සෙම හොඳ වැලියු එකක් හොඳ රිසල්ට් එකක් ඕනේ වගේම එයාලා සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා මේ ඒජන්සි එකත් එක්ක හොඳ ක්වොලිටි කමියුනිකේෂන් එකක් තියාගන්න නැහැ. ඉතින් එම ක්වොලිටි කමියුනිකේෂන් එකක් නැත්තම් මෙයාලට හොඳ රිසල්ට් එකක් ලැබෙන්නේ නැහැ. මොකද අපි දැනගන්න ඕනේ ඕගනයිසේෂන් එකක් විදිහට ඒජන්සි එකත් එක්ක හැමතිස්සෙම ඉන්න. අපිට අවශ්‍ය රික්වයර්මන්ට් එක අපි යාලට කියන්න ඕනේ. ඒ අනුවනේ යාලා වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම හොඳට කමියුනිකේෂන් එකක් යාලත් එක්ක තියාගන්න ඕනේ. හරිද? ඒක තමයි මේ role of quality communication කියන්නේ. හරි. ඊට පස්සේ එනවා ඇඩ්වර්ටයිසිං කැම්පේන් මැනේජ්මන්ට්. මම අර මුලින්ම කිව්වේ ඇඩ්වර්ටයිසිං මැනේජර් එකේ ස්ටෙප්ස් 4ක් තියෙනවා කියලා මේ මුල් පාඩම යන්නේ. අනේ ස්ටෙප්ස් 4 මත. අපි මුලින්ම බැලුවා IMC වල ඇඩ්වර්ටයිසිං වල රෝල් එක මොකක්ද කියලා. ඊට පස්සේ බැලුවා අපි ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක් ගන්නවද නැත්නම් ඉන් හවුස්ද මේක කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි එක විදිහට කිව්වේ develop a strategy for managing the advertising campaign කියලා.
අන්න ඒක තමයි මෙතනදී කතා කරන්නේ. හරිද? එතකොට මේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් මැනේජ් කරන විදිය. හරිද? මේකෙදී ස්ටෙප්ස් තියෙනවා 5ක්. ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒකේ ස්ටෙප්ස් 5ක් තියෙනවා. පළවෙනි එක ඇඩ්වර්ටයිසින් රිසර්ච් එක. දැන් මේ කියන්නේ මේ මෙතනට වෙනකන් අපි ඒජන්සි එකක් සිලෙක්ට් කරලා ඉවරයි. හරිද? අපි බැලුවානේ ඒජන්සි එකක් ගන්නවද ඉන් හවුස්ද මේක කරන්න කියලා. අපිට පස්සේ ඒජන්සි එකක් ගන්නවා. එහෙනම් ඒජන්සි එකක් ගන්නවා නම් අපි කොහොමද ඒජන්සි එකක් සිලෙක්ට් කරගන්නේ කියලා ප්‍රොසෙස් එකක් ගියානේ. එවැලුවේෂන් ක්‍රයිටීරියා දාලා ගෝල්ස් දාලා අනම්මනම් කරලා ක්‍රියේටිව් පිච් එක හදලා අන්තිමට අපි එකක් හොයාගත්තානේ. හරිද? අන්නේ හොයාගත්තට පස්සේ වෙන දේ තමයි මෙතන ඉඳන් කතා කරන්නේ. කියන්නේ ඒ ඇඩ්වර්ටයිසින් ඒජන්සි එක කොහොමද මේ කැම්පේන් එක මැනේජ් කරන්න කියන එක. හරිද? ඒකෙදී යාලා කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඇඩ්වර්ටයිසින් රිසර්ච් කියන එක. හරිද? සාමාන්‍යයෙන් ඒජන්සි එකට තමා මේකේ රෙස්පොන්සිබිලිටි එක යන්නේ. හරිද? ඊට පස්සේ දෙවැනි ස්ටෙප් එක තමයි selecting advertising goals or objectives. හරිද? ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඇඩ්වර්ටයිසින් බජට් එක හදන එක. හරිද? අපි මුලින්ම බජට් එකක් හැදුවනේ. අන්න ඒකෙන් කොහොමද මේ ඒකේ තියෙන මුදල් වලින් ඒ බජට් එක හරහා අපි කොහොමද මේ බජට් එක හදන්නේ? ඊට පස්සේ හතරවෙනි ස්ටෙප් එක තමයි මීඩියා සිලෙක්ෂන්. අපි මීඩියා මොන මීඩියාද ගන්නෙ කියන එක අපි මේකෙදි බලනවා. අන්තිම ස්ටෙප් එක තමයි ක්‍රියේටිව් බ්‍රීෆ් එකක්. ඒකෙත් පොඩි ප්‍රොසෙස් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ කතා කරමු. දැන් අපි යමු පළවෙනි ස්ටෙප් එකට. දැන් අපි හොයාගත්තා එක ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක්. හරිද? ඊට පස්සේ එයාලට මුලින්ම කරන්න ඕනේ ඇඩ්වර්ටයිසින් රිසර්ච් එකක් එයාලා හදන්න ඕනේ. මේකෙදී මේකේ මං ගන්න රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඒජන්සි එකට. හරිද? මේකෙදි බලනවා මෙයාලා මොනවාද කස්ටමර්ස්ලා මේ ප්‍රොඩක්ට් එකෙන් බලාපොරොත්තු වෙන බෙනිෆිට්ස් මොනවාද? හරිද? මොකද කන්සියුමර්ස්ලා ප්‍රොඩක්ට් එකේ ඇට්‍රිබියුට්ස් නෙමෙයි ගන්නෙ. මෙයාලා ගන්නෙ ප්‍රොඩක්ට් එකේ බෙනිෆිට්. හරිද? ප්‍රොඩක්ට් එකක් ගන්නෙ ඇට්‍රිබියුට්ස් නිසා නෙමෙයි. ඒ ප්‍රොඩක්ට් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් නිසානේ. ඉතින් මේ ඒජන්සි එකට මේ රිසර්ච් එක කරද්දි බලන්න ඕනේ කස්ටමර් මේ ප්‍රොඩක්ට් එකෙන් බලාපොරොත්තු වෙන බෙනිෆිට්ස් මොනවාද කියලා. හරිද? ඊට පස්සේ කොහොමද මේ බෙනිෆිට්ස් කස්ටමර්ට එයාලගේ සැටිස්ෆැක්ෂන් එකට වැඩ කරන්න කියලා හොයන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඒ ටික බලන්න ඕනේ. හරිද? බෙනිෆිට්ස් මොනවාද? ඒ බෙනිෆිට්ස් කොහොමද කස්ටමර්ව සැටිස්ෆයි කරන්නේ? ඔන්න ඔය වගේ දේවල් බලන්න. මේකෙදී අප්‍රෝචස් දෙකක් භාවිතා කරනවා. මේ රිසර්ච් එක කරන අප්‍රෝචස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි product specific research. හරිද? මේකෙදී බලන්නේ product එකේ key selling points. හරිද? product එකේ ප්‍රධානම selling points මොනවාද කියලා. ඒ කියන්නේ ඒ වගේම product එකේ එක එක features මොනවාද? හරිද? අන්න ඔය වගේ product එක අපේ product එක ගැන තමයි මේකේ මේ research එකේදී බලන්නේ. හරිද? මේ approach එක කරන්නේ ඒක. product එකේ key selling points මොනවාද? product එකේ features මොනවාද? ඔන්න ඔය වගේ දේවල් product specific research එකේදී බලනවා. හරිද? product එකට specific වෙච්ච දේවල් තමයි මේකෙදි බලන්නේ. හරිද? මේක එතකොට මේ හොඳ මේ ක්‍රියේටිව් විදිහට කැම්පේන් එකක් කරන්න නම් අපේ ක්‍රියේටිව් ස්ටාෆ් එක ඉන්නේ. ක්‍රියේටිව්ස්ලානේ මේක හදන්නේ. එතකොට එයාලට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ product එක ගැන. ඊළඟ approach එක තමයි customer oriented research එක. එකක් product specific අනිත් එක customer oriented research එක. මේකෙදි focus කරන්නේ මේ product එක කොහොමද use කරන්නේ කවදටද ඒ කියන්නේ කවදටද use කරන්නේ ඊළඟට ඇයි මේක use කරන්නේ ඔන්න ඔය වගේ දේවල් බලනවා. හරිද? කියන්නේ consumer කොහොමද මේක use කරන්නේ කවද්ද use කරන්න පුළුවන් ඇයි මේක use කරන්නේ ඔන්න ඔය වගේ දේවල් consumer point of view එකෙන් බලනවා. මේකෙදි approach
මේකෙදි කියනවා research can use approaches based on anthropology, sociology and psychology. මෙන්න මේකට approaches තුනක් තියෙනවා. anthropological, sociological, psychological. හරිද? මෙන්න මේ තුන විස්තර කරලා තිබ්බේ නැහැ. මොකේද read materials තිබ්බෙත් නැහැ. මැඩම් නිකම්ම දාලා තිබ්බේ මම හිතන්නේ එන එකක් නැහැ. ඒක නිසා මම විස්තර හෙව්වෙත් නැහැ මේකේ. මොකද ඊළඟට මැඩම් අරන් තියෙන එක්සාම්පල් එකේ වෙනම විදිහට තමා මේ කස්ටමර් ඕරියන්ටඩ් රිසර්ච් එක කරන විදිය දාලා තිබ්බේ. පොඩ්ඩක් පල්ලෙහාට ගන්නකො. මේකේ යූස් කරන කොමන් මෙතඩ් එක තමා ෆෝකස් ගෲප් කියන එක. හරිද? මේකෙදි ෆෝකස් ගෲප් කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ගෲප් ඩිස්කෂන් එකක්. මේකෙදි දැන් එක මොඩරේට කෙනෙක් ඉන්නවා. එක ලීඩර් කෙනෙක් මෙතන ඉන්නවා. එයා කොයි පැත්තකටවත් බලන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් අන්බයස් කෙනෙක්. හරිද? ඒ මොඩරේටර් ඉන්නකොට ගෙන්නනවා අපි මාකට් දැන් අපි හිතමු එක්සාම්පල් එකක් විදිහට මොනවාද? ඔය ඩේ කෙයා සෙන්ටර්ස් තියෙන්නේ. ඒතකොට ඩේ කෙයා සෙන්ටර්ස් වල කස්ටමර්ස්ලා වෙන්නේ කවුද? රටට යන අම්මලානේ. ළමයි නෙමෙයි සාමාන්‍ය කස්ටමර්ස්ලා වෙන්නේ රටට යන අම්මලානේ. දැන් අපි හිතමු ඔන්න ඔය වගේ ඩේ කෙයා සෙන්ටර්ස් තියෙන මාකට් එක. හරිද? එතකොට මොඩරේටර් ඉන්නවා. අපි ගෙන්නනවා ඔය ඩේ කෙයා සෙන්ටර්ස් වලට ළමයි දාන අම්මලා ඉන්නේ. ඔන්න ඔය අම්මලා කිහිප දෙනෙක්ව ගෙන්නනවා. ගෙන්නලා එයාලට ක්වෙස්චනියර් එකක් දීලා ඔය එක මොනවා හරි කතා කරන්න දීලා එයාලගේ ඔපීනියන්ස් මොනවාද කියලා අපි බලනවා. හරිද? ටාගට් ගෲප් එකේ කට්ටියව ගෙන්නලා එයාලට කතා කරන්න දෙනවා. ඒක ගැන. ඒ මාකට් එක ගැන, ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන්න දෙනවා. ඉතින් ඒක හරහා අපි ගන්නවා එයාලගේ අයිඩියාස්. හරිද? ඒජන්සි එකේ ඉන්න මොඩරේටර් ගන්නවා එයාලගෙන් එන අයිඩියාස්, ඔපීනියන්ස්. ඒව අනුව අපේ ප්‍රොඩක්ට් එක, ඒ කියන්නේ අපේ ඩේ කෙයා සෙන්ටර් එක හරියට කරගන්න පුළුවන් විදිහට එයාලගේ ඔපීනියන්ස් අරගෙන අපේ සර්විස් එක හොඳ තත්ත්වයකට ගේනවා. ක්වොලිටේටිව් රිසර්ච් එකක් මේක. මොකද එයාලගේ අයිඩියාස් ගන්නේ, ෆීඩ්බැක් ගන්නේ, ඔපීනියන්, ඉන්සයිට්ස් ඔන්න ඔය වගේ දේවල් නේ ගන්න. ඒක ක්වොලිටේටිව්නේ. මේක ක්වොලිටේටිව් රිසර්ච් එකක්. හරිද? ඒ අදාළ ඒ ටොපික් එකට අදාළව එයාලා කතා කරන දේවල් තමයි, එයාලගේ ඔපීනියන්ස් තමයි ඒජන්සි එකේ ඉන්න මොඩරේටර් ගන්න මෙතන. හරිද? ඒක සාමාන්‍යයෙන් නිකන් ලයිෆ් එකේ එක්සාම්පල් එකක් කිව්වේ. මැඩම් අරන් තියෙන එක්සාම්පල් එක තමයි මෙතන මේ මොටෙල් 6 and the Richard Group කියන එක. මේ රිචර්ඩ් ගෲප් එක තමා ඒජන්සි එක. හරිද? එයා තමයි ඒජන්සි එක. මොටෙල් 6 කියන්නේ හොස්පිටැලිටි කම්පැනි එකක්. එතකොට දැන් මේකෙදි උනේ සරලව කිව්වොත් මේකෙදි උනේ දැන් මොටෙල් 6 වල ඒජන්සි එකනේ රිචර්ඩ් ගෲප් එක. එතකොට රිචර්ඩ් ගෲප් එක කරා මේ ෆෝකස් ගෲප් කියන මෙතඩ් එක. මේකෙදි මෙයාලා කට්ටිය කියන්නේ ඔය මේ එක එක කට්ටියව ගත්ත ඔය හොටෙල්ස් වල නවතින්න කැමති ඔය වගේ එක ඒ හොටෙල්ස් සයිඩ් එකට ඉන්න කස්ටමර්ස්ලා ඉන්නේ. යාලා ටාගට් කරන ගෲප් එක. අන්න ඒකෙන් කස්ටමර්ස්ලා ටිකක් ගත්තා. හරිද? කස්ටමර්ස්ලා ටිකක් අරගෙන මෙයාලට හැමතැනම යන්න දුන්නා. හරිද? එතකොට මේ ඒජන්සි එක දැනගෙන හිටියා මෙයාලා කවද්ද යන්නේ, එදාට කොහෙද යන්නේ, කොහෙද නවතින්නේ, එයාලා කන්නේ මොනවාද, මොන හොටෙල්ස් වලටද යන්නේ, මොන රෙස්ටොරන්ට්ස් වලටද යන්නේ, ඔය හැමදේම දැනගෙන හිටියා. හරිද? මෙයාලා හැමදේම ඔබ්සර්ව් කරනවා. ඊට පස්සේ දැන් ඔය කස්ටමර්ස්ලා එක එක තැන්වල නවතිනවානේ. හරිද? පළවෙනි මේ ෆෝකස් ගෲප් පළවෙනි ඩිස්කෂන් එකේදී මෙයාලා මෙන්ෂන් කරේ නැහැ මෙයාලා නැවතුනේ මොටෙල් 6 කියන කම්පැනි මේ හොටෙල් එකේ කියලා. හරිද? ඊට පස්සේ දෙවෙනි රවුන්ඩ් එකේ මෙයාලා මෙන්ෂන් කරේ නැහැ. හරිද? ඊට පස්සේ තුන්වෙනි ඩිස්කෂන් රවුන්ඩ් එකේදී එක්කෙනෙක්ට නිකන් කියවුණා මේ මොටෙල් 6 එකේ ඉන්න එහෙම වගේ පොඩි කතාවක් ගියා. ඊට පස්සේ අනිත් අයත් ඒක කිව්වා ඔව් ඒක ඉන්න එක හොඳයි. ඔහොම ටික වෙලාවක් යනකොට මේ කතාව ඇදිලා කියවුණා අපේ සල්ලි ඉතුරු කරගන්න නම් මේ මොටෙල් 6 එක හොඳයි කියලා. හරිද? ඒ සල්ලි ඉතුරු කරගන්නවා කිව්වේ මොකද්ද? එයා මොටෙල් 6 එකෙන් ලැබුණු ඇඩ්වාන්ටේජ් එකක් නේ යාලට. ඉතින් මේ ඒජන්සි එක හිතුවා හරි ඉකොනොමිකලි
හොඳ money save කරන තැනක් තමයි Motel 6 එක කියන්නේ. අන්න ඒ වගේ customers ලගේ idea, opinion, suggestions, feedback එක ඔන්න ඔය වගේ ගන්න එක තමයි මේ focus group කියන එකේදී කරන්නේ. මේක දැන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරාට focus group, Motel 6, Richard group කොයි පැති වලට දාලා සර්ච් කරත් එන්නේ නැහැ මේ ඔය example එක. මොකද මේ දැන් ඒක හැමතිස්සෙම ඉන්නේ Motel 6 ලා මේ රිචඩ් ගෲප් කියන අයව ඒජන්සි එකෙන් එයාලා නෙමෙයි දැන් ඒජන්සි එක. එයාලා මේ රිචඩ් ගෲප් අයව අයින් කරලා තියෙන්නේ. අයින් කරලා වෙන ඒජන්සි එකක් අරන් තියෙන්නේ. මොනවද ප්‍රශ්න වගේකට මේ රිචඩ් ලව අයින් කරලා තියෙන. ඒක නිසා මේ එක්සැම්පල් එක මම හිතන්නේ මේක වෙන්නේ නැති මේකෙන් කියවෙන්නේ මේ ඒක දැන් හොයාගන්න විදිහක් නැහැ මේ මම හිතන විදිහට ඕක තමයි මේ එක්සැම්පල් එකෙන් කියවෙන්නේ. හරිද? ඔන්න ඔය වගේ focus group method එක යොදා ගන්නවා customer oriented research එකදී. හරිද? focus group කියන්නේ small group discussion එකක්. ඒක guide කරන්නේ moderator කෙනෙක්. නැත්නම් train leader කෙනෙක්. ඊළඟට මේකෙදි බලන්නේ එක topic එකකට අදාළව ඒ ගන්න selected participants ලා ඉන්නේ. එයාලා ගන්න target group එකකින්. ඒ target group එකෙන් ඒ ගන්න participants ලාගේ ඒ topic එකට අදාළව එයාලගේ opinions, feedbacks, knowledge, insights ඔන්න ඔය වගේ දේවල්. ඒක නිසා මේක qualitative research එකක් කියලා කියනවා. ඔන්න ඕක තමයි focus group එකේ කියන idea එක. හරිද? පස්සේ අපි මේ බැලුවේ පළවෙනි advertising campaign management එකකදී අපේ පළවෙනි step එක. advertising research කියන එකේ වෙන්නේ කොහොමද කියන එක. හරිද? ඒක තේරෙන්නේ නැති නේද? හරි නොතේරෙන තැනක් තියෙනවා නම් කියන්න. ඊට පස්සේ යන්නේ දෙවෙනි step එක. setting advertising goals or objectives. අපි advertising research එක agency එක research එක කරාට පස්සේ පල්ලෙහාට ගන්න කවදි research එක කරාට පස්සේ අපි මේ goals හරි objectives හරි හදා ගන්න ඕනේ. මේක හදන්නේ මේ goals හරි objectives හරි හදන්නේ communication අපි අර මුලින්ම හැදුවේ communication objectives ටික අන්න ඒව මත. හරිද? එතකොට මේ objectives තියෙනවා එකක් brand awareness එක ඇති කරන්න, අනිත් එක informing consumers, අනිත් එක persuading consumers about brand, තව එකක් supporting other marketing efforts, අනිත් එක encouraging actions. ඔන්න ඕවා තමයි advertising goals වෙන්නේ. හරිද? මේ process පටල ගන්න එපා. හැම එකේම objectives goals අනම්මනම් තියෙනවා. පාඩම් කරද්දී මේකට අදාළ topic එකට අදාළව පාඩම් කරගන්න. ඒ කියන්නේ මේක නිකන් මුළු පාඩම් ඔක්කොම මේ process එකක් විදිහට මතක තියාගන්න. එතකොට මතක තියාගන්න එක ලේසි වෙයි මේ process. මොකද මේ හැමතැනම මේ objectives හදන ඒවා goals set කරන ඒවා හරියට තියෙනවා. හරිද? මේකෙදී දැන් goals හදද්දී පළවෙනි goal එක අපි ගමු build brand awareness කියන එක. හරිද? මේකෙදී බලන්නේ customers ලා අතර අපේ brand එක ගැන දැනුවත් වීමක් කරන්නනේ. හරිද? එතකොට මේකෙදී අපිට පුළුවන් වෙනවා brand image මුලින්ම අපේ මූලික අවශ්‍යතාවය brand image එක ඇති කරගන්න එකනේ. එතකොට brand image එක ඇති කරගන්න නම් brand awareness එක ඕනේ. හොඳ brand image එකක් ඇති වෙන්න නම් මිනිස්සු අතර brand එක ගැන දැනීමක් තියෙන්න ඕනේ. හරිද? ඉතින් එතකොට මේ brand image එක ඇති කරගන්න consumer මේ brand එක ගැන දන්නේ නැත්නම් කොච්චර advertising campaign කරත් වැඩක් නැහැ. අපේ brand image එක ඇති වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා අපේ කරන advertising campaign එක මිනිස්සුන්ගේ brand එක පිළිබඳ දැනුවත් වීම වැඩි කරන විදිහට කරන්න ඕනේ. අපි මේ objective එක දැම්මොත්. හරිද? අපි දාන objective එක brand image එක වැඩි කරන්න ඇති කරන්න නම් අපේ campaign එකත් අන්න ඒකට අනුව වැඩ කරන්න ඕනේ. හරිද? එතකොට brand awareness එක කියන්නේ consumer ට brand එක මතක නම්
එයාලා ටික කාලයක් ගිහින් ප්‍රොඩක්ට් එකක් ගද්දි ඒ බ්‍රෑන්ඩ් එකම හොයනවා නම් අන්න එයාලා හොඳ බ්‍රෑන්ඩ් අවේර්නස් එකක් තියෙනවා මිනිස්සු අතර. හරිද? බ්‍රෑන්ඩ් අවේර්නස් කියන්නේ ඒකනේ. එතකොට සක්සස්ෆුල් බ්‍රෑන්ඩ් එකක් වෙන්න නම් කැරක්ටරිස්ටික්ස් දෙකක් තියෙනවා. හරිද? එකක් තමයි top of mind කියන එක. අනිත් එක top choice කියන එක. top of mind කියන්නේ එක මිනිස්සෙක්ගෙන් අපි කන්සියුමර් කෙනෙක්ගෙන් අහුවොත් මොකක් හරි particular product එකක් ගැන එයාලට එන මුල්ම නම තියෙන්නේ මුල්ම බ්‍රෑන්ඩ් එක. අපි දැන් අහුවොත් බිස්කට් කිව්වම මොකද්ද මතක් වෙන්නේ කියලා මංචි නම් මැලිබන් නම් ඔය මොකක් හරි හොඳ බ්‍රෑන්ඩ් එකක් මංචි කියලා හිතන්නකෝ. මගෙන් අහුවොත් මොකද්ද බිස්කට් වලින් කැමතිම බිස්කට් කොහොම මතක් වෙන බ්‍රෑන්ඩ් එක කියලා මම කියනවා මංචි කියලා. අන්න එහෙනම් ඒ මංචි එක top of mind එකක් බාටපත් වෙලා. හරිද? මිනිස්සුන්ගේ choice එක ඇහුවහම එයාලා කියන මුල්ම බ්‍රෑන්ඩ් එක. ඒ ප්‍රොඩක්ට් එකට අදාළ වෙන මුල්ම බ්‍රෑන්ඩ් එක මංචි. එහෙනම් මංචි එක top of mind එක. හරිද? top choice කියන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් කැටගරි එකකින් මිනිස්සු කැමති choice set එකක් තියෙනවනේ. එයාලගේ බ්‍රෑන්ඩ් set එකක් තියෙනවනේ. අන්නේ මුලින්ම එන set එකේ ඉන්නවනම් top choice එකක් වෙලා. එයාලගේ හොඳ තේරීමක්. හරිද? කියන්නේ මම බිස්කට් ගැන අහුවොත් හොඳ බ්‍රෑන්ඩ් එකක් අතරට මංචි මැලිබන් තමයි ඒ දෙක විතර මතක් වෙන්නේ. අන්න එහෙම දෙයක්. කියන්නේ මට ඒ දෙක විතරයි මතක් වෙන්නේ. මොකද මම ඒ දෙක තමයි top choice එක විදිහට තියෙන්නේ. හරිද? දැන් top of mind කියන්නේ මුලින්ම මං කැමතියි කියන එක. මංචි. top choice කියන්නේ මගේ අර හොඳයි කියලා හිතන බ්‍රෑන්ඩ්ස් අතර තියෙන බ්‍රෑන්ඩ්ස් ටික. හරිද? අන්න ඒක. දැන් top choice වෙන්න නම් top of mind කියන එක ඕනේ. හරිද? top choice එක ඇතුලේ අර top of mind කියන එකක් තියෙනවානේ. දැන් අර top choice එකේ මගේ choices දෙක අතර මංචි කියන එක තමයි මගේ top of mind. ඒක තිබ්බා. හරිද? top choice වෙන්න නම් ඒ කියන්නේ top of mind වෙන්න ඕනේ. ඒතර මේ හොඳ බ්‍රෑන්ඩ් අවේර්නස් එකක් වෙන්න නම් මෙන්න මේ කියන කැරක්ටරිස්ටික්ස් දෙක තියෙනවා නම් බ්‍රෑන්ඩ් එකකට ඒක හොඳ බ්‍රෑන්ඩ් අවේර්නස් එකක් තියෙන බ්‍රෑන්ඩ් එකක් කියලා කියනවා. හරිද? ඊළඟට අනිත් අපේ ඔබ්ජෙක්ටිව් එකක් වෙනවා informing consumers. ඒ කියන්නේ කන්සියුමර්ස්ලට බ්‍රෑන්ඩ් එක පිළිබඳව හොඳ ඉන්ෆර්මේෂන් දෙනවා. හරිද? ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් කිව්වහම retailers store hours ඊළඟට business location ඊළඟට product එක ගැන ගොඩාක් විස්තර දෙනවා නම් ඔන්න ඔය informing consumers product එකේ විස්තර retailers ලගේ stores ඊළඟට business location අන්න ඔය වගේ දේවල්. හරිද? ඒක ගැන වැඩි තිබ්බේ නැහැ. ඊළඟ ඔබ්ජෙක්ටිව් එක තමයි තේරෙන්නේ නැති මම හිතන්නේ persuading customers about brand. මේකෙදි කරන්නේ අපි කොහොම හරි කන්සියුමර්ව පොළඹවනවා. අපේ බ්‍රෑන්ඩ් එක තමයි කම්පිටිටර්ස්ලට වඩා හොඳ සුපීරියර් බ්‍රෑන්ඩ් එකක් කියලා. හරිද? කන්සියුමර්ලගේ ඇටිටියුඩ් චේන්ජ් කරනවා. අපි යාළුව කන්වින්ස් කරනවා කොහොම හරි මේ අපේ ප්‍රොඩක්ට් එක ගන්න තත්ත්වෙට. හරිද? අපේ බ්‍රෑන්ඩ් එක තමයි කම්පිටිටර්ස්ලා අතරින් හොඳම බ්‍රෑන්ඩ් එක. අපේ එක තමයි ගන්න ඕනේ කියලා එයාලගේ ඇටිටියුඩ්ස් වෙනස් කරලා කොහොම හරි අපේ ඇඩ් කැම්පේන් එකකින් අපි කරන්නේ අනිත් කන්සියුමර්ස්ලට වඩා අපේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියලා පෙන්වන්න එයාලව ගන්න පර්චේස් කරන්න පොළඹවන එක. හරිද? ඒක තමයි persuading customers about brand කියන ඔබ්ජෙක්ටිව් එක යටතේ එන්නේ. හරිද? මේක ගොඩක් චැලෙන්ජින් එකක්. මොකද අපිට සිද්ධ වෙනවා කම්පිටිටර්ට වඩා හොඳ තත්ත්වයක ඉන්නවා කියලා පෙන්වන්න. මේක ගොඩක් චැලෙන්ජින් දෙයක්. හරිද? ඊළඟ ඔබ්ජෙක්ටිව් එක තියන්න පුළුවන් අපිට supporting other marketing efforts. අපේ එක marketing efforts තියෙනවානේ. හරිද? දැන් ඔය manufacturers මේක use කරනවා trade promotions වලට consumer promotions වලට මේ supporting other marketing efforts කියන එක. කියන්නේ coupon වගේ දේවල් වලදී මේක යොදා ගන්නවා. ඊළඟට retailers මේ method එක use කරනවා buy one get one free වගේ දේවල් තියෙන්නේ. අන්න ඔය වගේ දේවල් කරන්නේ මෙන්න මේකට.
මොකද මේ ඔබ්ජෙක්ටිව් එක හරහා බලන්නේ අපි අනිත් මාකටිං ඇක්ටිවිටීස් තියෙන්නේ අන්න ඒවට සපෝට් කරන එකනේ. එතකොට දැන් සේල්ස් වලට එහෙම සපෝට් එකක්. buy one get one free කිව්වහම ඒ කැම්පේන් එකෙන් සේල්ස් වලට සපෝට් එකක්. ඔය කූපන් වල කරන්නේ ඒක. හරිද? එතකොට ප්‍රමෝෂනල් කැම්පේන් වගේ දේවල් තමයි මේක යටතට එන්නේ. හරිද? මැනුෆැක්චරර්ස්ලාත් භාවිතා කරනවා, රීටේලර්ස්ලාත් භාවිතා කරනවා. කූපන් ඔෆර්ස් ඊළඟට buy one get one free වගේ දේවල් ප්‍රමෝෂනල් කැම්පේන්ස්. හරිද? ඒක තමයි supporting other marketing efforts. අනිත් marketing efforts වලට support එකක් විදිහට අපේ ad campaign එක කරගෙන යනවා. ඊළඟට අන්තිම objective එක encouraging actions. මේකෙදි කස්ටමර්ස් අපේ ඇක්ෂන් එක හැමතිස්සෙම කස්ටමර්ස්ලට අපි කියන්නේ අනිවාර්යෙන් අපේ එයාලගේ ඇක්ෂන් එක මේ අපේ බාණ්ඩ ගන්න ඕනේ කියන එක. හරිද? මේ එන්කරේජ් කරන්න පුළුවන් අපේ කස්ටමර්ස්ලව එක්කෝ අපේ ඉන්ක්වයරිස් කරන්න නැත්නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එයාලා තව ඉන්ෆර්මේෂන් හොයනවා නම් ඊළඟට අපේ අවුට්ලට් වලට යනවා නම් නැත්නම් අපිට ඊමේල්ස් එවනවා නම් නැත්නම් කෝල්ස් දෙනවා නම් ඔන්න ඔය වගේ විදිහට ඕන ඇක්ෂන් එකක් එන්කරේජ් කරනවා. හරිද? ඉන්ක්වයරි කරනවා නම් අපේ වෙබ්සයිට් වලට යනවා නම් අවුට්ලට්ස් වලට යනවා නම් අපිට ඊමේල්ස් එවනවා නම් ටෙලිෆෝන් කෝල් දෙනවා නම් අන්න ඔය ඕන එක පර්චේස් කරන එක විතරක් නෙවෙයි. හරිද? කියන්නේ නිකම්ම ඔහේ ඇඩ් එක දිහා බලාගෙන ඉන්නවට වඩා දෙයක් කරනවා. දෙයක් කරවන්න තමයි අපේ ඇඩ් කැම්පේන් එකේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ. හරිද? මේක ගොඩක් යූස් කරනවා කියනවා B2B ඇඩ්වර්ටයිසින් වලදී යොදා ගන්නවා කියන. මොකද බිස්නසස් එක ඉන්ක්වයරිස් කරද්දී මේ B2B මේ එකේදී තමයි මේක ගොඩක් යොදා ගන්න කියලා කියනවා. හරිද? ඒතර ඔය ටික තමයි අපේ ඇඩ් කැම්පේන් එකක් මැනේජ් කරද්දී ඒජන්සි එකකට තියන්න පුළුවන් ඔබ්ජෙක්ටිව්ස් ටික. මුලින්ම බලුවා ඒජන්සි එකක් රිසර්ච් කරන විදිය, ඒ රිසර්ච් දෙක කරගන්න පුළුවන් ප්‍රොඩක්ට් ස්පෙસિෆික් කස්ටමර් ඕරියන්ටඩ් කියලා. කස්ටමර් ඕරියන්ටඩ් වල අර ෆෝකස් ගෲප් එක කියන එක තියෙනවා. ඊට පස්සේ අපි ඒජන්සි එකට මේ ඔබ්ජෙක්ටිව්ස් සිලෙක්ට් කරගන්න වෙනවා. ඊළඟට තුන්වෙනි එක තමයි ඇඩ්වර්ටයිසින් බජට් කියන එක. හරිද? අපි දැන් අර ස්ටෙප් දෙක කරාට පස්සේ බජට් එක අපි හදන්න ඕනේ. මේකෙදි බලන්නේ අපි INC planning process එකේදී මේන් බජට් එකක් හැදුවානේ. අපි අර methods ටිකකුත් කිව්වේ. මම මතකත් නැහැ. percentage on sales තව තිබ්බා percentage of sales meet the competition ඔය වගේ what we can afford ඔය වගේ ගොඩාක් බජට්ස් අපි මේ හදන විදි බැලුවානේ. හරිද? ඒ බජට් එකක් අපි එක බජට් මෙතඩ් එකකින් හැදුවා කියමු. අන්න ඒ හදාගත්තු බජට් එකෙන් අපි මේ ඇඩ්වර්ටයිසින් බජට් එකේදී බජට් එක හදන විදිය. හරිද? ඒ අර හදපු මේන් බජට් එකෙන් අපි මේ ඇඩ්වර්ටයිසින් බජට් එක හදා ගන්න ඕනේ. එතකොට මේකෙදි පොඩ පල්ලෙහාට ගන්න කවදි මේ බජට් එක හදන ක්‍රම තුනක් තියෙනවා. නෑ ටිකක් උඩ පහ වුණා. තව ටික අන්න හරි උතන. හරි. මේ බජට් එක හදන ක්‍රම තුනක් තියෙනවා. pulsating schedule, flighting schedule, continuous schedule. pulsating schedule කියන්නේ අපි අවුරුද්ද පුරාම හරි. pulsating කියන්නේ අවුරුද්දේ දැන් මේ එක සීසන් තියෙන්නේ. අන්න ඒ කාලෙට බජට් එකට ඒ කියන්නේ ඒ කාලෙට ඒ කාලෙට තමයි බජට් එක වෙන් කරන්නේ. හරිද?
හරි. මේකෙදී ඒ කාලෙට තමා කරන්නේ. නමුත් අනිත් දැන් සීසන් ඔෆ් සීසන් කාලෙදී බජට් එකෙන් යම් ප්‍රමාණයක් වෙන් කරනවා. හරිද? දැන් අවුරුද්දේ නිව්‍ය සීසන් එකේ අප්‍රේල් වෙද්දී බජට් එකෙන් ඒ කාලෙදී ලොකු වෙන් කිරීමක් තියෙනවා. නමුත් ජනවාරි, පෙබරවාරි, මාර්තු අන්න ඒවයි සාමාන්‍යයෙන් අඩුයි. හරිද? අඩුයි අර සීසන් කාලෙදී ලොකු වෙන් කිරීමක්. ඊපස්සේ ආය කාලයක් ගිහිල්ලා තව මොකක් හරි අපේ ප්‍රොඩක්ට් එක කියන්නේ වෙසක් වලට මැච් වෙන එකක් නම් ඒ වෙසක් කාලෙට තව වැඩි කරනවා. ඊට පස්සේ ඩිසෙම්බර් වලදී තව වැඩි කරනවා. ඔන්න ඔය වගේ සීසන් වලදී වැඩි ප්‍රමාණයක් ඇලොකේට් කරලා ඔෆ් සීසන් කාලෙදී සාමාන්‍ය මට්ටමින් අරකට වඩා ගොඩක් අඩු මට්ටමින් පවත්වාගෙන යනවා. හරිද? අර එක පාට තමා වැඩි වෙන්නේ අනිත් ඒවයිත් නැතුව නෙමෙයි තියෙනවා. හරිද? ඒක තමයි පල්සේටිං ෂෙඩියුල්. ඊළඟට ෆ්ලයිටිං ෂෙඩියුල් කියන්නේ අරක වගේම තමා. හැබැයි මේකෙදි කරන්නේ අර සීසන් එකේදී විතරයි මෙයාලා අලොකේට් කරන්නේ. අනිත් ඒවයි අනිත් ඔෆ් සීසන් එකේදී මුකුත් බජට් එකකින් අලොකේට් කරන්නේ නැහැ. ඒ අවුරුද්ද පුරාම ගත්තොත් අප්‍රේල් වලදී විතරයි ඊට පස්සේ ආයි දිගටම නැහැ. ආයි මැයි වලදී විතරයි ඊට පස්සේ ආයි දිගටම නැහැ. ආයි දෙසැම්බර් වලදී විතරයි. අන්න ඒ වගේ සීසන් එක අල්ලලා විතරයි මෙයාලා ෂෙඩියුල් කරන්නේ. හරිද? මේක ගොඩාක් හරියන්නේ සීසනල් ප්‍රොඩක්ට්ස් වලට. ඒ සීසන් එකට විතරක් යන ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. අන්න ඒවට තමයි මේ කියන්නේ. දැන් පළවෙනි එකේදී එහෙම නෙමෙයි. අවුරුද්දේ අනිත් කාලවලදීත් ඒ ප්‍රොඩක්ට් එක යනවා. ඒක නිසා අනිත් කාලවලදීත් එයාලා බජට් එකෙන් වෙන් කරනවා. හරිද? නමුත් මේක යන්නේ මේ ප්‍රොඩක්ට් එක විකිනෙන්නේ සීසන් කාලෙදී විතරයි. හරිද? ඊළඟට කන්ටිනියස් ෂෙඩියුල් කියන්නේ මේක මුළු අවුරුද්ද පුරාම සාමාන මුදල් ප්‍රමාණයක් even amount එකක් පවත්වාගෙන යනවා. හරිද? කන්සියුමර්ස්ලට හැම මුළු අවුරුද්දේ හැම කාලෙම මේ ඇඩ් කැම්පේන් එක යනවා. හරිද? කන්ටිනියස්ලි. එක කාලවලදී අඩු වැඩි වෙන්නේ නැහැ. සාමාන්‍ය මුදල් ප්‍රමාණයක. චූටි අඩු වැඩි වීම වෙන්න පුළුවන්. අර සාමාන්‍ය ප්‍රමාණයක් හැම කාලෙදිම එකම මට්ටමකට පවත්වාගෙන යනවා. හරිද? ඔන්න ඔය ටික තමයි බජට් එකේදී අපි කොහොමද බජට් එක ඇලොකේට් කරන්නේ කියන එක. අර මේන් බජට් එකෙන් අපේ මේ බජට් එක ඇලොකේට් කරන විදිය තමයි අපි මේකෙදි කතා කරන්නේ. අපි එතකොට ස්ටෙප්ස් තුනක්ම ඉවරයි. හරිද? ඊළඟ ස්ටෙප් එක තමයි කියන්නේ ඒජන්සි එකක් ගන්න ස්ටෙප් නෙමෙයි. එතකොට හතරවෙනි ස්ටෙප් එක තමයි මීඩියා සිලෙක්ෂන් කියන්නේ. එතකොට මේකෙදී අපි හොඳටම බලන්න ඕනේ අපේ ටාගට් කස්ටමර්ස්ලා ඉන්නේ ටාගට් මාකට් එක තියෙන්නේ. අන්න එයාලා හැසිරෙන විදිය. අපේ ටාගට් මාකට් එක ටීනේජර්ස්ලා නම් එහෙනම් ටීනේජර්ස්ලාගේ වෙනුවෙන් කරන ඇඩ් කැම්පේන්ස් ටීවී එක හරහා ටීවී රේඩියෝ හරහා කරලා වැඩක් නැහැනේ. වැඩක් තියෙනවා. මේ නමුත් අර ලොකු මේ එකක් රිසල්ට් එකක් අපිට එන්නේ නැහැනේ. මොකද ටීනේජර්ස්ලා ටීවී රේඩියෝ යූස් කරන ප්‍රමාණය අඩුයි. එහෙනම් අපි බලන්න ඕනේ සෝෂල් මීඩියා හරහා ඒ සෝෂල් මීඩියා වලට ලොකු බර තැබීමක් අපිට කරන්න සිද්ධ වෙනවා. හරිද? අන්න ඒ වගේ අපේ ටාගට් මාකට් එකේ හැබිට්ස් මොනවාද? මීඩියා හැබිට්ස් මොනවාද කියලා අපි බලන්න ඕනේ. හරිද? එතකොට අපිට මේකෙදි මීඩියාස් දෙකක් කියලා නෙමෙයි. අපිට මීඩියා අපි සාමාන්‍ය කොහොමද දන්නවනේ රේඩියෝ එකේ යනවා, ටීවී එකේ යනවා, මැගසින් වල යනවා, නිවුස් පේපර්ස් වල යනවා, ඊළඟට සෝෂල් මීඩියා යනවා. ඔය හැම තැනින්ම අපිට මේවා යනවනේ. ඊළඟට එක ඩිරෙක්ට් ප්‍රොමෝෂන්ස් යනවා. එක ඒවා යනවනේ. ඉතින් ඒ වගේ අපිට එකක් දෙකක් නෙමෙයි. අපිට ලිස්ට් එකක් අපිට මීඩියා ලිස්ට් එකක් තෝරගන්න පුළුවන්. හරිද? ඒක තමයි මේකේ තියෙන්නේ. මේක මේ earlier involvement of media companies කියන්නේ මට ඒක ඇත්තට හරියට තේරුන්නේ නැහැ. නමුත් මට තේරෙන විදිහට නම් දැන් ඇඩ් ප්ලේස් කරන එක ගොඩක් දැන් වැදගත් දෙයක්නේ. අපේ මාකටිං කැම්පේන් එකේ ගොඩක් වැදගත් දෙයක් තමයි ඇඩ් දාන එක. ඉතින් එතකොට media companies අපේ මේ මුළු
ස්ටේජ් එකේ පළවෙනි ස්ටේජ් එකේ ඉඳන්ම මීඩියා කම්පැනිස් මේකට ඉන්වෝල්ව් වෙනවා කියලා කියනවා. හරිද? ඉස්සර නම් ඔය ඉස්සර එහෙම නැහැ කියලා කියනවා. මීඩියා කම්පැනිස් එන්නේ අදාළ වෙලාවට විතරයි කියලා. නමුත් දැන් අර ඇඩ් ප්ලේස් කරද්දි මේක වැදගත් දෙයක් නිසා මීඩියා කම්පැනිස් මං හිතන්නේ අර මීඩියා බයින් ප්‍රොසෙස් තියෙන මීඩියා බයි පර්චේස් කරන ඒවා තියෙන අන්න ඒව ගැන වෙන්නේ නැති මේ කතා කරන්නේ. ඉතින් ඒකට අපේ මේ ප්‍රොසෙස් එකේ පළවෙනි ස්ටේජ් එකේ ඉඳන්ම මෙයාලා ඉන්නවා කියලා කියනවා. හරිද? ඊට පස්සේ අන්තිම ස්ටේජ් එක මේක තමයි ක්‍රියේටිව් බ්‍රීෆ්. මේකෙදි ප්‍රොසෙස් එකක් තියෙනවා. අපි මේකෙදි කරන්නේ නිකන් මේක හදන්නේ සාමාන්‍යයෙන් ක්ලයන්ට්. හරිද? ක්ලයන්ට් හදනවා account executive ගේ plan agency එකේ plan එකේ support එක ඇතිව client කියන්නේ organization එක ඒක හදනවා. හරිද? මේ document එක කියන්නේ සාමාන්‍යයෙන් මේ කැම්පේන් එක හදන්න තියෙන ගයිඩන්ස් එකක්. හරිද? ගයිඩ් එකක් සපයනවා. මේ ක්‍රියේටිව් බ්‍රීෆ් කියන එක ගයිඩ් එකක් සපයනවා මේ අපේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක හදද්දි. හරිද? මේකෙදි අර අපේ කවුද ඒජන්සි එකයි ක්ලයන්ට් එකයි අතර අර මුලින් කිව්වේ අර හොඳ ක්වොලිටි කමියුනිකේෂන් එකක් තියෙන්න ඕනේ කියලා. අන්නේ ක්වොලිටි කමියුනිකේෂන් එකක් නැති වෙන්නේ මෙන්න මේ ක්‍රියේටිව් බ්‍රීෆ් එක හරියට මේ ප්‍රොපර්ලි හදන්න නැති වුණාම. හරිද? එතකොට ඒ දෙගොල්ලෝ අතර හොඳ කමියුනිකේෂන් එකක් ඇති වෙනවා. මෙයාලා හරියට මේක ක්‍රියේටිව් බ්‍රීෆ් එක හරියට හදනවා. හරිද? මොකද මේක තමා කවුද අපි ඕගනයිසේෂන් එක දෙන්නේ අපිට අවශ්‍ය දේවල් අපේ ඔබ්ජෙක්ටිව්ස් අපේ තීම් එක ඔන්න ඔය වගේ දේවල් අපි හදලා දෙන්නේ අපේ ඒජන්සි එකට. ඉතින් ඒජන්සි එක මේක බලාගෙන මේක අනුව තමා එයාලා කැම්පේන් එක හදන්නේ. හරිද? ඉතින් ඒක නිසා මේක හරියට හැදුවේ නැත්නම් ඒ දෙගොල්ලෝ අතර තියෙන කමියුනිකේෂන් එක නැති වෙනවා. හරිද? ඒ කියන්නේ ඉෆෙක්ටිව් නැහැ. හරිද? ඒක නිසා මේක හොඳට හදන්න ඕනේ. එක කම්පැනි එකෙන් කම්පැනි එකට මේ ක්‍රියේටිව් බ්‍රීෆ්ස් එක වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේකේ බේසික් කොම්පොනන්ට්ස් තියෙනවා. හරිද? ප්‍රොසෙස් එකක් විදියට ගත්තොත් හරි මේකේ කොම්පොනන්ට්ස් හරි බේසික් එලිමන්ට්ස් ටිකක් තියෙනවා. හරිද? අන්න ඒ ටික බේසික් හැම ක්‍රියේටිව් බ්‍රීෆ් එකකම ඇතුළත් වෙන්න ඕනේ. නමුත් මේක ඉන්ක්ලූඩ් වෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ එලිමන්ට්ස් වලට අනුව තමයි යාලා ක්‍රියේටිව් බ්‍රීෆ් එක හැමෝම හදන්නේ. එතකොට දැන් මේකෙත් මේ ඔබ්ජෙක්ටිව් කියන කෑල්ල තියෙනවා. ඒක නිසා ඔබ්ජෙක්ටිව්ස් පාඩම් කරද්දී මේ හරියට මාතෘකාවට අදාළව පාඩම් කරන්න. එතකොට පළවෙනි එලිමන්ට් එක තමයි ඔබ්ජෙක්ටිව් කියන එක. මේක ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ ඇතුළත් වෙන්න ඕනේ අපේ කැම්පේන් එකේ ඔබ්ජෙක්ටිව් එක. හරිද? මොකද මේ ඔබ්ජෙක්ටිව් එක අනුව තමයි අපේ ක්‍රියේටිව් ස්ටාෆ් එක මේ ඇඩ් කැම්පේන් එක ඩිසයින් කරන්නේ. ඒක නිසා හරියට මේ ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ අපේ ඇඩ් කැම්පේන් එකේ ඔබ්ජෙක්ටිව් එක ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. මොකද දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් අපේ ඔබ්ජෙක්ටිව් එක බ්‍රෑන්ඩ් අවේර්නස් නම් අපේ එහෙනම් බ්‍රෑන්ඩ් අවේර්නස් කියලා අපි ඕගනයිසේෂන් එක ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ දානවා අපේ ඔබ්ජෙක්ටිව් එක බ්‍රෑන්ඩ් අවේර්නස්. එතකොට ක්‍රියේටිව්ස්ලා අපේ ඒජන්සි එකේ ඇඩ් එක හදන අය දැනගන්නවා හරි ඔබ්ජෙක්ටිව් එක බ්‍රෑන්ඩ් අවේර්නස්. එහෙනම් අපි ඇඩ් කැම්පේන් එකේ හැමතිස්සෙම මොන මීඩියා එකේ ඇඩ් එක ගියත් අපේ නම මේ අපේ මේ කවුද ප්‍රොඩක්ට් එකේ නම බ්‍රෑන්ඩ් එකේ නම හයිලයිට් වෙන විදිහට ලොකුවට හැමෝටම පේන විදිහට අඳුර ගන්න ලේසි විදිහට දාන්න ඕනේ. හරිද? මොකද දැනුවත් වීමනේ කරන්නේ. අපේ ලොකුම අරමුණ දැනුවත් වීම. නැතුව සේල්ස් වැඩි කරනකම නෙමෙයි. සේල්ස් වැඩි වෙනවා. නමුත් අපේ ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ අරක නිසා අපේ ඇඩ් වල හැමතිස්සෙම අර ඩිස්ප්ලේ කරන්න ඕනේ ලොකුවට හොඳට ප්‍රොඩක්ට් එකේ නම, බ්‍රෑන්ඩ් එකේ නම අන්න ඒ වගේ. හරි. අන්න එක එක්සැම්පල් එකක්.
ඒ වගේම දැන් ටීවී ඇඩ් ගත්තොත් හැම තිස්සෙම ඒ ඇඩ් එක යනවා නම් බ්‍රෑන්ඩ් අවේර්නස් එක අචීව් වෙනවා හරිද දැන් කාලයකට සැරයක් නෙමෙයි හැම තිස්සෙම වගේ ඇඩ් එක යනවා නම් ඒක හොඳයි අන්න ඒ වගේ එක්සැම්පල් ගන්න පුළුවන් ඒ ඔබ්ජෙක්ටිව් එක තියෙන එක සම්බන්ධව හරිද ඊළඟ එලිමන්ට් එක තමයි ටාගට් ඔඩියන්ස් කියන එක අපි අපේ ක්‍රියේටිව්ස්ලා මේ ඇඩ් එක හදන්න නම් එයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ටාගට් ඔඩියන්ස් එක මොකක්ද කියලා හරිද අවබෝධයක් කියන්නේ ඒකෙදි ඒ ටාගට් ඔඩියන්ස් එකේ හැම විස්තරයක්ම අවශ්‍යයි අපිට නිකන් ඔය අපේ මේ කවුද කම්පැනි එක නිකන් කිව්වොත් අපේ ටාගට් එක මේ අවුරුදු 35 මේ අවුරුදු 18ට වැඩි 30ට අඩු ගැහණු අය විතරක් කිව්වට මදි අපි කියන්න ඕනේ හරියට අපේ මේ ඇඩ් එක ටාගට් කරන්නේ මෙයාලව ෆීමේල්ස්ලා අවුරුදු 18ට වැඩි 30ට අඩු ඊළඟට මෙයාලගේ සයිකෝග්‍රැෆික් ඉන්ෆර්මේෂන් තියෙන්නේ දැන් මෙයාලා ඉනොවේටර්ස් ලද අර වැල්ස් කියන එක අනුව අර එක එක ඒවා තියෙන්නේ මෙයාලා කරියර් එක පිළිබඳ නම් ફોකස් කරන්නේ නැත්නම් එයාලා ෆැමිලි එක පිළිබඳව නැත්නම් එයාලගේ අපියරන්ස් එකද අන්න ඒ වගේ එයාලගේ මේ සයිකෝග්‍රැෆි පැත්ත එයාලා ෆන් විදියට ඉන්න අයද නැත්නම් ට්‍රැඩිෂන් එක ගොඩක් ફોකස් කරන අයද නැත්නම් එයාලා හොඳ යං දැන් 18ට වැඩි කම හොඳ යං අයනේ ඒකට එයා ඒගොල්ලෝද නැත්නම් හොඳ එඩියුකේට් අයද හොඳට හිතලා තීරණ ගන්න අයද අන්න ඒ වගේ නැත්නම් අලුත් ටෙක්නොලොජිස් පැත්තට බර අයද අන්න ඒ වගේ හැම අපේ ටාගට් ඔඩියන්ස් එක පිළිබඳ හැම විස්තරයක්ම මේ ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ තියෙනවා. නිකන් එකක් දෙකක් කියලා හරියන්නේ නැහැ. හරිද? අන්න ඒක තමයි. එතකොට තමයි හොඳට ක්‍රියේටිව් විදියට ඉනොවේටිව් විදියට අපේ ඇඩ් එක කරන්න පුළුවන් අපේ ඔබ්ජෙක්ටිව් එක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඊළඟ එලිමන්ට් එක තමයි මෙසේජ් තීම් කියන එක. ඒ කියන්නේ මුළු ඇඩ් එකේම අයිඩියා එක කී මේන් අයිඩියා එක තමයි මෙසේජ් තීම් කියන්නේ. හරිද? කියන්නේ ක්ලයන්ට් නැත්නම් ඕගනයිසේෂන් එක ටාගට් මාකට් එකට දෙන්න හදන මේන් අයිඩියා එක. හරිද? දැන් ගත්තොත් එක්සාම්පල් එකක් විදිහට මිල්ක් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තොත් මේකෙදි කියන්න ඕනේ අපේ මේන් අයිඩියා එක තමයි මේකෙන් කැල්සියම් මේක බිව්වොත් කැල්සියම් වැඩි වෙනවා. එතකොට කැල්සියම් වැඩි වෙනවා කියන්නේ හොඳ ස්ට්‍රෝං බෝන්ස් හොඳ හෙල්දි ලයිෆ් එකක් ස්ට්‍රෝං බෝන්ස් හදාගන්න ඔන්න වගේ මේන් අයිඩියා එක දෙන්න ඕනේ. හරිද? නැත්තම් වාහනයක් නම් කාර් එකක් නම් අපේ ප්‍රොඩක්ට් එක අපේ මේන් අයිඩියා එක තියෙන්නේ ලක්ෂරි පැත්තේ. නැත්තම් සේෆ්ටි එක පැත්තේ. නැත්තම් හොඳ මේ වේගවත් නම් නැත්තම් හොඳ මොකද්ද නේද මේ ධාවනය කරද්දී අර අනම්මනම් මේ එක වෙන වියදම් නැත්තම් ඔය දැන් ඉන්ධන වලට වියදම අඩුයි නම් අන්න ඔය වගේ අපේ මේන් එක අපේ වාහනේ මේන් අයිඩියා එක අපිට දෙන්න ඕනේ මේන් අයිඩියා එක මොකක්ද කියලා මේකෙදි කියන්න ඕනේ. එතකොට ඒක අනුව ඇඩ් කැම්පේන් එක හරියට කරන්න පුළුවන්. හරිද? මේකෙදි මේ මෙසේජ් තීම් එක කිව්වහම දෙපැත්තකට ගන්න පුළුවන්. මොකද අපේ මොලේ සාමාන්‍යයෙන් left side එකයි right side එකයි තියෙනවානේ. මේ එතකොට මේ ඇඩ් එකක් එක්ක රැෂනල් විදිහට නැත්නම් ඉමෝෂනල් විදිහට කරන්න පුළුවන්. මේ අපේ මොලේ වම් පැත්ත හැමතිස්සෙම බලන්නේ ලොජිකල් රැෂනල් දේවල්. එයාලට මොකක් හරි නම්බර්ස් ලෙටර්ස් ඔය වගේ කන්සෙප්ට් එකක් එහෙම දුන්නොත් එයාලා හැමතිස්සෙම ඒක ගැන හිතලා හොයලා බලලා අන්න ඒ වගේ රැෂනල් විදිහට තමයි ඒක කරන්නේ. එතකොට රැෂනල් අපීල් එකක් යොදා ගන්න පුළුවන්. නැත්තම් ඉමෝෂනල්. ඒත් අපේ රයිට් සයිඩ් එකේ තියෙන බ්‍රේන් එකේ ඒක හැමතිස්සෙම ඉමෝෂන් පැත්තට බරයි. ඉමෝෂනල් අපීල් එකක් ගන්න. ඒ කියන්නේ ඔය එක ඉමේජස්, ෆීලිංග්ස් ඔන්න ඔය වගේ දේවල් මේවා කරන්නේ අපේ රයිට් බ්‍රේන් එකේ රයිට් සයිඩ් එකේ. අන්න ඔය වගේ අපිට පුළුවන් දෙපැත්තකට අනුව අපේ මැසේජ් තීම් එක දෙන්න. හරිද? අන්න ඒක එකක් මේ මොකද්ද
ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ තියෙන්න ඕන. ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ අපි මුලින්ම ඔබ්ජෙක්ටිව් එක තියෙන්න ඕනේ. ඊළඟට ටාගට් ඔඩියන්ස් එක ගැන තියෙන්න ඕනේ. ඊළඟට මෙසේජ් තීම් එක ගැන තියෙන්න ඕනේ. ඊළඟට තියෙන්න ඕනේ සපෝට්. ද සපෝට් කියන එක. පල්ලෙහාට යන්න කවිදි ටිකක්. සපෝට් කියන එකේදී තියෙන්නේ දැන් අපේ කම්පැනි එක මොනවා හරි මේ අවෝඩ් එකක් දිනලා නම් මොකක් හරි විශේෂිත දෙයක් දිනලා නම් අන්න අපිට ඒක සපෝට් එකක් විදිහට යූස් කරන්න පුළුවන් අපේ ඇඩ් එකේ. දැන් ඔය ටියුෂන්ස්ලා යොදා ගන්නවා නේද දිවයිනේ ප්‍රථමයා කියලා. අන්න ඒ වගේ එක සපෝට් එකක්නේ. අන්න ඒ වගේ සපෝට් දැන් දෙරණ එහෙම යනවානේ මේ ස්ලිම් නීල්සන් ජනප්‍රියම රූපවාහිනිය අන්න ඒ මොකක් හරි එකක් අන්න ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් දාද්දි. ඒක සපෝට් එකක්. හරිද? මේ තියෙන මේවා නම් මොනවද දැන් 130 140 ඒක නම් මං හිතන්නේ මේ රීඩින් මටීරියල් එකේ තියෙනවා තමයි මැඩම් මේ හැමතිස්සෙම ස්ලයිඩ් වල දාලා තියෙන්නේ. මේ රීඩින් මටීරියල් වල තියෙන ඇමරිකාවේ තියෙන දත්ත තමයි ගොඩක් දාලා තියෙන්නේ. ඉතින් මේව මං හිතන්නේ අපේ ලංකාවේට වැදගත් වෙයි කියලා. ඒ නිසා මම නම් ඒව ගත්තේ නෑ හැබැයි. එක්සැම්පල් එකක් මේ කා එකක් කා එකක් අපේ කම්පැනි එක ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එකේ නම් ඉන්නේ. ඒකට අපේ කා එක ඩිසයින් කරලා තියෙන්නේ මේ motor trains කා එකක්. එතකොට motor trains car of the year. එතකොට අපිට ඒක සපෝට් එකක් විදිහට අපේ ඇඩ් කැම්පේන් එකේ යොදා ගන්න පුළුවන්. හරිද? සයිඩ් එකෙන් දානවා ඒක. එතකොට ඒක සපෝට් එකක්. මිනිස්සු අතර විශ්වාසය ගොඩනගෙනවනේ. අන්න ඒ වගේ සපෝට් අපේ ඕගනයිසේෂන් එකේ තියෙන සපෝට් එකක් විදිහට ගන්න පුළුවන් දේවල් ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ ඇතුළත් කරන්න ඕනේ. එතකොට පුළුවන් ක්‍රියේටිව්ස්ලට නැත්නම් ඒජන්සි එකට ඒවත් යූස් කරන්න. එක තමයි the constraints. මේකෙදී ඔය එක එක restrictions තියෙනවානේ ලීගල් පැත්තට. ඒ වගේ දේවල් තියෙනවානේ. දැන් ඔය සිගරට් වගේ දේවල් ගත්තොත් තියෙනවා අර අනිවාර්යෙන් දැන්වීම් කරන්න ඕනේ. ඒක නීතිගතයි. අර 180ක්ද කොහෙද කවරෙන් 180ක් කව වෙන්න ඕනේ. අර ඒකෙන් තියෙන මේ වෙන්න පුළුවන් හානි ගැන. අන්න ඒ වගේ අපේ ඕගනයිසේෂන් එක අන්න ඒ වගේ ලීගල් මැන්ඩේටරි රෙස්ට්‍රික්ෂන්ස් මොන හරි තියෙනවා නම් අන්න ඒ දේවල් ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ ඇතුළත් කරන්න ඕනේ. මොකද ඇඩ් කැම්පේන් වල අන්න ඒ දේවල් දාන එක ඉතාම වැදගත්. දැන් මේ සිගරට් වගේ දේවල් මේ ඇඩ්ස් යන්නේ නැහැ. නමුත් මම අර එක්සැම්පල් එකක් විදිහට කිව්වේ ලීගල් රික්වයර්මන්ට්ස් තියෙනවා. වෝනින්ග්ස් තියෙනවා රජයෙන් කරපු මේ දේවල් කරන්න බෑ. මේ දේවල් කරනවා නම් මේ වගේ රෙස්ට්‍රික්ෂන්ස් තියෙනවා. අන්න ඒ වගේ දේවල්. හරිද? ඒ මේවා යොදා ගන්නවා අපේ ට්‍රේඩ්මාර්ක්, ලෝගෝස් වගේ දේවල් ප්‍රොටෙක්ට් කරගන්න මේ ඇඩ් කන්ස්ට්‍රේන්ට්ස් වලදී යොදා ගන්නවා. හරිද? මොකද මේක ලීගල් රික්වයර්මන්ට් එකක්. මේ දේවල් දාන එක කම්පැනි එකට ලීගල් රික්වයර්මන්ට් එකක්. හරිද? ඔන්න ඕවා තමා ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ ඇතුළත් වෙන්න ඕන දේවල්. එතකොට මේ දේවල් ඇතුළත් වෙනවා නම් හරියට ඒජන්සි එකට පුළුවන් වෙනවා හොඳ සාර්ථක විදිහට ඔබ්ජෙක්ටිව් එක ඇචීව් කරගන්න පුළුවන් විදිහට ඇඩ් කැම්පේන් එකක් හදන්න. හරිද? ඒතර මේක වැදගත්. අපි මුලින්ම බැලුවා පාඩමේ IMC process එකත් එක්ක ඇඩ්වර්ටයිසින් යන විදිය. ඊට පස්සේ ඒජන්සි එකක් ගන්නවද නැත්නම් ඉන් හවුස් කරනවද කියලා බැලුවා. ඊට පස්සේ ඒජන්සි එකක් තෝරගන්නවා නම් තෝරගන්න විදි බැලුවා. ගෝල්ස් හදලා evaluation criteria දාලා ක්‍රියේටිව් පිච් එකක් දාලා හදලා ඊට පස්සේ ඒජන්සි එකක් තෝරගත්තට පස්සේ ඒජන්සි එක කරන දේවල් ඇඩ් එකක් ඇඩ් කැම්පේන් මැනේජ්මන්ට් එක මැනේජ් කරද්දී ඒජන්සි එක කරන දේවල් ප්‍රොසෙස් එකක් විදිහට බැලුවා. රිසර්ච් එකක් හැදුවා. රිසර්ච් එකක් කළා. ඊට පස්සේ මොනවාද goals objectives දැම්මා. ඊට පස්සේ බජට් එක හැදුවා. ඊට පස්සේ මීඩියා සිලෙක්ට් කරා. ක්‍රියේටිව් බ්‍රීෆ් එක හැදුවා. ක්‍රියේටිව් බ්‍රීෆ් එකේ එන්න ඕන දේවල් බැලුවා.
මෙතනින් මේ පාඩම ඉවරයි. අදට නවත්තන්නද නැත්තම් මේ මොකද ඊළඟ පාඩමේ මුල් කෑල්ල කරන්නේ මම. දැන් මෙතන පිලා නැහැ. මොකද කරන්නේ? කට්ටියක් නැති එකේ නවත්තන්නද? ඇතිනේ. පාඩමක් කරානේ. තේරෙන්නේ නැති නේද අද පාඩම? මේ වේගෙ වැඩි වගේ නැහැ නේද? මේ මොකද්ද? ඔයාලට ලියාගන්න බැරි වුණ මොන හරි නෝට් එකක් තියෙනවා නම් කියන්න මම මේ එතකොට මගේ නෝට් එකෙන් මේ ෆොටෝස්